සුබ දවසක් හැමෝටම. අද අපි කරන්න යන්නේ අපි කලින් පාඩමේ කරා the consumer behavior theory of consumer behavior ගේ cardinal utility approach එක අද කරනවා. ඊළඟ approach එක දෙවෙනි approach එක ordinal utility approach එක. ordinal utility approach එක. ඒතකොට ordinal utility approach එකට අනුව අපි ගන්නවා කොහොමද පරිභෝගිකයාගේ වෙළඳ පොලේ හැසිරීම නිරූපණය වෙන්නේ කියලා. එතන මේකදී අපි බලන්න ඉන්නේ cardinal ordinal utility approach එකේ නිර්වචනය difference කියන මාතෘකාව indifference curve කියලා කියනවා. slope of indifference curve, properties of indifference curve, other shapes of indifference curve. මේ indifference curve කියන දේ තමයි අද විශ්ලේෂණය කරන්න යන්නේ පාඩමේ ordinal utility approach එක හරහා. ordinal utility approach එක හරහා අපි කතා කරලා තියෙන්නේ මේ indifference curve කියන දේ. ඒකවල කලින් වීඩියෝ වල අපි කතා කරා cardinal utility approach කියන එක. අද කතා කරන්නේ ordinal utility approach කියන එක. එතකොට මේ ordinal utility approach එකේදී මම කිව්වා අපි cardinal utility approach එකේදී කතා කරා ප්‍රයෝගිතාව numbers වලින්. ප්‍රයෝගිතාව numbers වලින් කතා කරා. piece එකක් කියන්නේ ප්‍රයෝගිතාව util 200. උපයත util 2000යි. all point එකක් කියන්නේ තෘප්තිය util 20යි. එන්නේ වගේ. හැබැයි ordinal utility එකේදී අපිට එන්නේ එහෙම ප්‍රකාශ කරන්න බෑ. එම numerical value වලින් ප්‍රකාශ කරන්න බෑ. numbers වලින් ඒක ප්‍රකාශ කරන්න බෑ. ඒ වෙනුවට අපි මොකද කරන්නේ? අපි භාණ්ඩ වර්ග දෙකක් ගන්නවා. ඒක AB කියලා. අපි මෙන්න මේ AB කියන භාණ්ඩ දෙක rank කරනවා. ඒ කියන්නේ ස්ථානගත කරනවා. හරියට. ඒ කියන්නේ අපි බලනවා මේ දෙකේ කොහොම ගත්තොත්ද මොන ප්‍රමාණ වලින් ගත්තොත්ද අපිට අපේ තෘප්තිය උපරිම කරන්න පුළුවන්. එතන අපි ගත්තා එක භාණ්ඩයක් කොච්චර ගත්තොත්ද ඒ කියන්නේ එක භාණ්ඩයකින් අපිට තෘප්තිය මෙච්චරයි. එක භාණ්ඩයකින් තෘප්තිය මෙච්චරයි. දැන් මෙතනදී අපි කරන්නේ නෙමෙයි. කිව්වොත් අපි සලකා බලනවා අපේ තෘප්තිය උපරිම වෙන්නේ මොන අවස්ථාවේද? ඒ කියන්නේ අපි බලනවා අපි කිව්වෝ A භාණ්ඩයෙන් 5යි B භාණ්ඩයෙන් 2යි. මෙහෙම ගන්නවද? මේ විදිහට ගන්නවද? නැත්නම් A භාණ්ඩයෙන් 3යි B භාණ්ඩයෙන් 4යි. ඔන්න ඔහොම. අපි සලකා බලන්න ඔන්න ඔය විදිහේ දෙයක්. ඒත් අපි බලන්න තියෙන්නේ මෙහෙම භාණ්ඩ දෙකක් අරගෙන අපි වඩාත් කැමති අපිට ගන්න පුළුවන් භාණ්ඩ වර්ගය මොකක්ද? භාණ්ඩ වර්ගය මොකක්ද? එතකොට අපි රෑන්ක් කරනවා අපිට ගන්න පුළුවන් භාණ්ඩ වල සංයෝජනය. ඒ කියන්නේ අපි කියන we rank the commodities. අපි මේකට කියන commodity basket. commodity basket එක කියන්නේ දැන් එතන AB කියන භාණ්ඩ දෙක. අපි මේ භාණ්ඩ දෙකෙන් කොහොමද ගන්න? එක්කෝ A 2යි මේ A වලින් 5යි B වලින් 2යි. A වලින් 3යි B වලින් 4යි. no commodity basket කියන්නේ no. අපිට මේ දෙකෙන් ඕන එකක් ගන්න පුළුවන්. අපි එතනින් බලන්න. එතකොට මෙහෙම ගත්තොත් මේ ගන්න basket වලින් අපිට වඩාත්ම ප්‍රයෝගිතාවක් තියෙන මොන අවස්ථාවකද? වඩාත්ම තෘප්තියක් දෙන මොන අවස්ථාවකද කියලා බලන්න. ඒකට තමයි අපි කියන්නේ ordinal utility approach එක ගන්නවා අපි ප්‍රයෝගිතාව වයින්නවා කියලා. ඒ කියන්නේ අපි මම උදාහරණ විදිහට මේ උදාහරණ දෙනවා. මම example satisfaction received by watching a movie is greater than the satisfaction received by watching a musical. දැන් මෙතන අපි බලන්නේ අපි cardinal utility එකේදී ඉලක්කම් වලින් කිව්වේ මට 30ක් පාවිච්චි කිරීමේ තෘප්තිය util 2000. හැබැයි එහෙම නෙමෙයි. අපි මෙතනදී කියන්නේ භාණ්ඩ දෙකක් ගන්නවා. භාණ්ඩ දෙක රෑන්ක් කරනවා. භාණ්ඩ දෙකේ වැඩි තෘප්තිය තියෙන අඩුවෙන් තෘප්තිය තියෙන මොකක්ද කියලා අපි කැමැත්ත නනෝ බලන්න. මේක ඉලක්කම් සම්භාවිතයක් නෙවෙයි. අපි කැමැත්ත නනෝ. මම කියනවා මං ආසයි මූවි එකක් බලන්න සින්දු හනවට වඩා. ඒක මගේ කැමැත්ත. හැබැයි ඒක ඔයාගේ කැමැත්ත වෙන්නේ බැරි වෙනවා. ඒක මගේ පුද්ගලික කැමැත්ත මේකටදී සලකා බලනවා. හරිද? මූවි එකක් බලනවට නම් මම කැමති මම මූවි එකක් බලන්න කැමති සින්දු අහනවට වඩා. ඒ මගේ කැමැත්ත. ඒතර අපි බලන්න ඕනේ මෙන්න මේක තමයි ordinal utility approach එක කියන්නේ. තමයි අපිට පුළුවන් අපි ගාව තියෙන සල්ලි වලින් t-shirt 5කුයි trousers 2කුයි මෙලදී ගන්න. නැත්තම් අපිට පුළුවන් trousers 5කුයි t-shirt 2කුයි මෙලදී ගන්න.
අපි බලනවා මේ දෙකෙන් අපිට වඩාත්ම තෘප්තියක් තියෙන මොන අවස්ථාවේදීද කියලා. මේ කලින් කිව්වා. මේ කලින් මෙතන මම පෙන්නලා දිනවා වගේ භාණ්ඩ වර්ග දෙකක් ගන්නවා. භාණ්ඩ වර්ග දෙකකින් මොන සංයෝගයද අපිට වඩාත් සුදුසු. A වලින් 5ක් අරගෙන B වලින් 2ක් ගන්න එකද? A වලින් 3ක් අරගෙන B වලින් 4ක් ගන්න එක. දැන් ඕක තමයි අපි බලන්නේ. Ordinary utility approach. Compare the satisfaction between two commodity basket. මේ තියෙන basket මේක තමයි basket කියන මම කියුවා මේක basket 1 මේක basket 2. ඒ කියන්නේ A වලින් 5ක් ගන්නවා B වලින් 2ක් ගන්නවා පළවෙනි basket එක. A වලින් 3ක් ගන්නවා B වලින් 4ක් ගන්නවා දෙවෙනි basket එක. දැන් මේ basket දෙකෙන් මොකද්ද ගන්නෙ? මේ සංයෝගය භාණ්ඩ සංයෝගය මොකද්ද ගන්නෙ? ඒක තමයි අපි සාදාගා බලන්නේ. ඒක තීරණය වෙන්නේ අපේ පුද්ගලික කැමැත්ත මත. පුද්ගලික තේරීම නැත්නම් කැමැත්ත මත. ඒක තමයි මේ ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන්නේ. preference කැමැත්ත නැත්නම් අපේ ටේස්ට් එක අපේ තේරීම. හරි. ඒ කියන්නේ consumers spend money on a bundle of good that gives the most pleasure. The amount of pleasure is determined by preference. ඒ කියන්නේ පාරිභෝගිකයා තමන්ගේ මුදල් වියදම් කරන්නේ තමන්ට වඩාත්ම සතුටුදායක නැත්නම් තෘප්තිමත් භාණ්ඩ සංයෝගයේ මිලදී ගන්න. මේ දෙකෙන් මම තීරණය කරන්න ඕනේ මට වඩාත්ම තෘප්තිවත් මොන විදියට ගත්තොත්. මේක තමයි මම කියන්නේ. අපි කියන්නේ තේරීම නැත්නම් ප්‍රිෆරන්ස් එක කියලා. ඒකට ඒ තේරීම තීරණය වෙන්නේ මගේ කැමැත්ත මත. මගේ තේරීම මත. මගේ පුද්ගලික තීරණය මත. හරි. ඒතකොට මෙතන දිනවා you prefer music than sweets. එතන මම කැමති music වලට sweet කනවට වඩා රස කෙලි කනවට වඩා. music deserves the most pleasure for you. ඒතකොට මගේ කැමැත්ත තියෙන්නේ මොකද්ද? music වලට. ඒතකොට මම වැඩියක්ම සතුටු වෙන්නේ සින්දුවක් අහගෙන ඉන්න එක. sweet මාරි කතා ඉන්නකොට මම ආසයි සින්දුවක් අහගෙන ඉන්නවා. ඒතකොට you spend much money on concert and little on sweet. ඒතර මොකද වෙන්නේ? දැන් මගේ වැඩි කැමැත්ත තියෙන්නේ music වලට. ඒතර මම කරන්නේ මොකද? මගේ ඇත්තේ තියෙන සල්ලි වලින් වැඩි ප්‍රමාණයක් මම වියදම් කරන්නේ music concert බලන්න යන්න. හරි. ඒකට මම මොකද කරන්නේ? මම sweet වලට රස කැලි වලට වියදම් කරන ප්‍රමාණය අඩු කරනවා. music වලට වියදම් කරන ප්‍රමාණය වැඩි කරනවා. රස කැලි වලට නැත්නම් sweet වල වියදම් කරන ප්‍රමාණය අඩු කරනවා. ඇයි ඒ මගේ personal මගේ personal මොකද preference එක. මගේ personal preference එක නැත්නම් choice එක. නෝක තමයි අපි ordinary utility approach එකේදී හිතන්නේ. ඒකට ඒක මගේ තේරීම මගේ personal preference එක නැත්නම් choice එක වෙනස් වෙනවා පුද්ගලයෙකුගෙන් පුද්ගලයට. මම කැමති music වලට උනාට ඔයා music පේන්න බැරි වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට ඔයාගේ පැත්තෙන් ordinary utility approach වෙනස්. මගේ පැත්තෙන් ඒක වෙනස්. ඒක තමයි අපි ඉතින් සලකා බලන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේ තියරි එක තේරෙන්නේ නැති කියලා අපි මොකද මෙතන ඉස්සරහට යන්නේ ඒක වැදගත්. එතකොට ඊළඟට බලන්න යන්නේ මෙන්න මේ ordinal utility 3 එක යටතේ අපි කතා කරන මෙන්න මේ පාරිභෝගික තීරය. ඒක ordinal utility එක සම්පූර්ණයෙන්ම රඳාපවතින පාරිභෝගිකයාගේ පුද්ගල කැමැත්තමයි. පාරිභෝගික තේරීම වෙත. ඒකට මේ පාරිභෝගික තේරීම කරනකොට අපිට properties කියනවා ලක්ෂණ. ඒකට කියන ලක්ෂණ නැත්නම් උපකල්පන. consumer preference කියන්නේ අපේ තේරීමට අදාළ ලක්ෂණ මොනවාද? අපේ තේරීම කරනකොට අපිට සලකා බලන්න තියෙන ලක්ෂණ මොනවාද? නැත්නම් ඒ වලට බලපාන සාධක මොනවාද? එතකොට ඒවා තුනක් ගැන කතා කරනවා. completeness අනිත් එක completeness සම්පූර්ණ බව, transitivity rationality තර්කානුකූල බව, more is better. වඩාත් හොඳ වාසිදායක මොකක්ද? more is better. වඩාත් හොඳ වඩාත් වාසිදායක එක මොකක්ද කියලා අපි තමයි මෙතනදී බලන්නේ. මොකද්ද? වඩාම හොඳ. ඒතර මෙන්න මේ properties තුන නැත්නම් මේ ලක්ෂණ තුන පාවිච්චි කරනවා අපි මෙන්න මේ බණ්ඩල් දෙකෙන්. මේක අපිට බණ්ඩල් දෙකක් තියෙනවා මෙහෙම. basket දෙකක් තියෙනවා B1 B2 කියලා. ඒතර අපි බලන්න ඕනේ මේ basket දෙකෙන් අපි මොකක්ද පාවිච්චි කරන්නේ. ඒ පහක් අරන් B දෙකක් ගන්නවා. මේ තුනක් අරන් B හතරක් ගන්නවා. ඔන්න ඔය basket දෙකෙන් මොකක්ද අපි සලකා බලන්න ඕනේ කියලා තීරණය වෙන මෙන්න මේ ලක්ෂණ මත. මොකද මේ දෙකකින් එක අපි කතා කරගෙන යන ඉස්සරහට මොකද මෙතන කියන්නේ කියලා. ඒක පළවෙනි එක completeness. පැහැදිලි වෙන්නේ සම්පූර්ණ බව. පැහැදිලි වෙන්නේ. ඒ
කියන්නේ පාරිභෝගික ගෑවෙන මට පුළුවන් වෙන්න ඕනේ අපි ගත්ත භාණ්ඩ තුනක් තියෙනවා A B C භාණ්ඩ තුනක් තියෙනවා A B C කියලා. පාරිභෝගික ගෑවෙන මට පුළුවන් වෙන්න ඕනේ මේ භාණ්ඩ වලින් මට මොකක්ද වඩා තෘප්තියක් ගෙන දෙන්නේ කියලා පැහැදිලිව කියන්න. The consumer should be able to clearly state පැහැදිලිව දක්වන්න පුළුවන් වෙනවා which basket commodities more better than compared with others. මොන භාණ්ඩෙද නැත්නම් මොන basket එකද මොන භාණ්ඩෙද මට වඩා තෘප්තියක් ගෙන දෙන්නේ කියලා අපි සලකා බලන්න ඕනේ. ඒ කියන්නේ මම AB අතර සලකා බැලුවොත් AB භාණ්ඩ දෙක ගත්තොත් මට කියන්න පුළුවන් වෙන්නේ AB වලින් මට වඩා තෘප්තියක් දෙන්නේ Aද Bද. එහෙනම් මම කියන A වලින් මට B වලට වඩා තෘප්තියක් දෙන්නේ. මට පැහැදිලිව කියන්න පුළුවන්. BC අතර මම ගත්තොත් මට කියන්න පුළුවන් වෙනවා B වලින් මට දෙන තෘප්තියට වඩා C වලින් දෙන තෘප්තිය විශාලයි. හරි. එතකොට B වලින් මට දෙන තෘප්තිය විශාලයි C වලින් දෙන තෘප්තියට වඩා. හරි. ඒතර අන්තිමට අපිට කියන්න බලද්දී A වල තෘප්තිය විශාලයි B වලින් මට ලැබෙන තෘප්තියට වඩා. ඒතර ඔන්න ඔය ටික පැහැදිලිව කියන්න පුළුවන්. ඔන්න ඔය දේ පැහැදිලිව කියන්න ඕනේ. එතකොට තමයි අපි කියන්නේ මේ අපේ තීරණය, අපේ කන්සියුමර් ප්‍රිෆරන්ස් එක, අපේ තීරණය, අපේ කැමැත්ත නිවැරදි කම්ප්ලීට් පැහැදිලි එකක් කියලා. මේක තමයි එතන තියෙන්නේ. එතකොට මේ මම ලියලා තිනවා he should have an understanding about that what he one is better than the other. It is enough to satisfy completeness. ඒ කියන්නේ අර මම කිව්වා වගේ අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ මොකද්ද හොඳ අනිත් එකට වඩා. මොකද්ද හොඳ? දෙකෙන් මොකද්ද හොඳ? මේ ඔක්කොගෙන් මොකද්ද හොඳ කියලා අපිට පැහැදිලිව දක්වන්න පුළුවන් වුණොත් කියනවා එතන completeness එක තියෙනවා. අපේ තීරණේ අපේ කැමැත්තේ හොඳ පැහැදිලි බවක් තියෙනවා. දැන් මට කියන්න මගේ එහෙම කිව්වොත් මමට ඒත් හොඳයි බීත් හොඳයි වගේ. දැන් මගෙන් කෙනෙක් අහනවා ඔයා මොකද්ද මේකෙන් ගන්න? අනේ ඒත් හොඳයි බීත් හොඳයි. ඒතර මගේ තීරණේ පැහැදිලි නිශ්චිත එකක්ද නැද්ද? නිකන් හෙලවෙනවා. නිශ්චිත නෑ අන්සර්ටන් එකක්. ඒතකොට ඒ වගේ වෙලාවක අපිට කියන්න බෑ කම්ප්ලීට්නස් එක තියෙනවා කියලා. ඒතකොට කම්ප්ලීට්නස් කියන්නේ. ඒතකොට මේ තියරි එක වැඩන්නේ. තියරි එකට අදාළ දේ ඉන්නේ. අර අපිට පැහැදිලි කියන්නේ මම මේකට ආසයි අරකට වඩා. තමයි කම්ප්ලීට්නස් කියන්නේ. ඊළඟ එක වීඩියෝ ට්‍රාන්සිටිවිටි නැත්නම් රැෂනලිටි තාර්කික භාවය. ඒ කියන්නේ මෙහෙම. දැන් මේක වඩා මම ගන්නම් ආයි. රැෂනලිටි කියන්නේ මෙහෙම. දැන් මම ගන්නවා භාණ්ඩ වර්ග තුනක්. කෑම වර්ග තුනක්. පීසා කියන එක ගන්න. ඊට පස්සේ මම සබ්මැරීන් වලට කැමතියි. ඊට පස්සේ බර්ගර් කියන දේවල් වලට කැමතියි. අපිට තුනක් තියෙනවා. භාණ්ඩ වර්ග තුනක් තියෙනවා. පීසා, සබ්මැරීන්, බර්ගර්. හරි. එතකොට මම කියනවා පීසා වලට මගේ කැමැත්ත වැඩි සබ්මැරීන් වලට වඩා. අද මේ එක දෙයක් මගේ කැමැත්ත. ඊළඟට මම කියනවා සබ්මැරීන් වලට වඩා මම කැමති බර්ගර් වලට. බර්ගර් වලට වඩා මම කැමති සබ්මැරීන් වලට. ඒත් මම පීසා වලට කැමති සබ්මැරීන් වලට වඩා සබ්මැරීන් වලට කැමති බර්ගර් වලට වඩා. ඒක ඔහොම තමයි තියෙන්නේ. දැන් මේ වගේ වෙලාවක අන්තිම ඩිසිෂන් එක මොකද? මම මේකට වඩා මේකට කැමති, මේකට වඩා මේකට කැමති. සබ්මැරීන් වලට වඩා පීසා වලට කැමති. බර්ගර් වලට වඩා සබ්මැරීන් කැමති. සබ්මැරීන් වලට වඩා පීසා වලට කැමති. ඒතර මගේ අන්තිම කැමැත්ත වෙන්නේ මොකද්ද මෙතන? පීසා කන්නේ. පීසා එක තමයි මගේ අන්තිම ආසාව. හැබැයි මෙහෙම කියලා මම පස්සේ කියනවා නම් මම කැමති පීසා වලට වඩා බර්ගර් කන්න කියලා. දැන් මෙතන තාර්කික භාවයක් තියෙනවා. මේ දෙකෙන්ම කියවුණා. මේ දෙකෙන්ම කියවන දේ මොකද්ද?
මෙයා පීසා වලට වැඩියෙන් කැමතියි. මේ දෙකෙන්ම කියවෙන්නේ පීසා වලට වැඩියෙන් කැමතියි. මොකද පීසායි සබ්මරීනුයි කම්පෙයාර් කරාම මෙයා පීසා වලට කැමතියි. ඒතකොට බර්ගරුයි සබ්මරීන් කම්පෙයාර් කරාම සබ්මරීන් වලට කැමතියි. ඒතකොට සබ්මරීන් වලට වඩා පීසා වලට කැමතියි. ඒ කියන්නේ අන්තිමට පීසා වලට කැමතියි. හැබැයි එයා පස්සේ කියනවා මම පීසා වලට වඩා බර්ගර් වලට කැමතියි. ඒතකොට මේ මෙතන කියපු ඔක්කොම එයාගේ තේරීම් වැඩක් නෑ. මොකද මෙතන පොඩි අවිනිශ්චිතභාවයක් තියෙනවා. ඇත්තට මෙයාගේ තේරීම හරිද වැරදිද කියලා. මොකද මෙයා මෙතන කිව්ව මේ අලුත් ප්‍රකාශිත. ඒතකොට රැෂනලිටි කියන්නේ මෙහෙම දේවල් වෙන්න බෑ. අපිව කම්ප්ලීට්නස් වෙන්න ඕන කියලා. ඒතකොට රැෂනලිටි කියන්නේ මෙහෙම දේවල් වෙන්න බෑ. මේ විදිහට අපි ගෝ පීසා වලට වඩා මම සබ්මරීන් පීසා වලට කැමති සබ්මරීන් වලට වඩා කියලා සබ්මරීන් වලට කැමති බර්ගර් වලට කියලා කිව්වට පස්සේ රැෂනල් එක අපිට නොපෙනෙන දේ මොකද්ද? එයා පීසා වලට අනිවාර්යයෙන්ම කැමති බර්ගර් වලට වඩා. පීසා වලට කැමති අනිවාර්යෙන් බර්ගර් වලට වඩා. ඒතකොට එයා මේ වගේ ප්‍රකාශයක් කරොත් එයාගේ රැෂනල් එක වැරදි. තර්කය වැරදි. මේ තර්කේ හරියම නම් අනිවාර්යෙන් මේකත් පීසා වලට වඩා එයා බර්ගර් වලට කැමති වීමක් වෙනවා. අන්න ඒක කියන්නේ අපි භාණ්ඩ වර්ග මෙතන කියන්නේ භාණ්ඩ වර්ග සම්බන්ධයෙන් අපි කැමැත්ත කියනවා නම් අපි කැමැත්ත පෙන්නනවා නම් අපි පෙන්නනකොට මේ භාණ්ඩ වර්ග අතරේ මම පෙන්නන කැමැත්ත අතරේ තාර්කික භාවයක් තියෙනවා. මෙහෙම කැමැති කියලා පීසා වලට වඩා බර්ගර් මේ පීසා වලට කැමති සබ්මරීන් වලට වඩා කියලා සබ්මරීන් වලට වඩා කැමති බර්ගර් වලට වඩා කියලා කිව්වට පස්සේ කියන්න බෑ පීසා වලට කැමති පීසා වලට වඩා බර්ගර් වලට කැමති කියලා යාට කියන්න බෑ. මොකද තාර්කිකව අපිට පේනවා මෙතන ඒක කිව්වට පස්සේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? පීසා වලට වඩා පීසා කැමති බර්ගර් වලට වඩා පීසා වලට කැමති බර්ගර් වලට වඩා. එතන මෙන්න මේ කියන දේ අවබෝධ වෙනවා. මේක අවබෝධ වෙනකොට තාර්කික වෙනවා. මේ වගේ අපි අපේ අදහස් ඉදිරිපත් කරන්න ඕනේ. ඒක තමයි ට්‍රාන්සිටිව් ඇතරැෂනලිටි කියන්නේ. ඒකට අපේ පළවෙනි එක කම්ප්ලීට්නස් අපේ අදහස් නිශ්චිත වෙන්න ඕනේ. අනිවාර්යයෙන් මම මේකට වඩා අරකට කැමතියි අරකට වඩා මේකට කැමතියි කියලා. රැෂනලිටි වෙනවා. දැන් මෙහෙම කම්පෙයාර් කරනවා නම් තුනක් දෙකක් ගැන කියලා ආයෙ පස්සේ ඒකට හාත්පසින්ම විරුද්ධ දෙයක් අපි කිව්වොත් අපේ තේරීම ඇත්ත දෙයක් වෙන්නේ. අපේ තේරීම බොරු වක් වෙනවා. ඒකට එහෙම වෙන්නේ නැහැ. එතකොට ඊළඟ ලක්ෂණය අපි බලමු. more is better. more is better. ඒ කියන්නේ අපි කිසියම් භාණ්ඩ ප්‍රමාණය පරිභෝජනය කරනකොට අපි බලන්නේ හැමතිස්සෙම අපිට පුළුවන් වැඩිම උපරිම භාණ්ඩ ප්‍රමාණය පරිභෝජනය කරන්න. Consumer is willing to consume more of a commodity instead of a less of commodity. පාරිභෝගිකය විසින් අපි බලන්නේ අපිට පුළුවන් උපරිම භාණ්ඩ ප්‍රමාණය පරිභෝජනය කරන්න අඩුවෙන් පරිභෝජනය කරනවට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරනවා අඩුවෙන් පරිභෝජනය කරනවට වඩා. ඒතකොට මේක ඉගෙන ගද්දී මේක පටලවා ගන්න එපා. අපි කාඩිනල් යුටිලිටි එකේ කතා කරපු මාර්ජිනල් law of diminishing marginal utility නැත්නම් හීනවනාන්තික උපයෝගිතා නීතියත් එක්ක මේක වඩලව ගන්න එපා. හීනවනාන්තික උපයෝගිතාවේදී අපි කතා කරේ කාඩිනල් යුටිලිටි අප්‍රෝච් එක. කියන්නේ අපි එතනදී උපයෝගිතාව ඉලක්කම් වලින් යන්න. උපයෝගිතාව ඉලක්කම් වලින් යන්න. ඒතර කාඩිනල් යුටිලිටි අප්‍රෝච් එකේ තමයි අපිට හීනවනාන්තික උපයෝගිතාව කියන නීතිය හම්බෙන්නේ. ඒතර මෙහෙදි කතා කරන්නේ ඔඩිනල් යුටිලිටි එකේදී අපිට ඉලක්කම් හම්බෙන්නේ නැහැ. අපි සංසන්දනය කරන්නේ අපිට අපේ කැමැත්ත මත අපි පාවිච්චි කරන්න භාණ්ඩ සංයෝගය මොකද්ද? අපේ කැමැත්ත මත අපි සංයෝග කළ යුතු භාණ්ඩ සංයෝගය මොකද්ද? ඒතර අපි මෙතනදී ඉලක්කම් ගැන කතා කරන්නේ. ඒතර අපි කියනවා අපි පරිභෝජනය කරන්න පාරිභෝගික වශයෙන් කැමැති අඩු භාණ්ඩ ප්‍රමාණයක් නෙමෙයි වැඩි භාණ්ඩ ප්‍රමාණයක්. ඒකයි විශේෂයෙන් කිව්වා අපි හීනවනාන්තික උපයෝගිතාවේදී කතා කරා අපි භාණ්ඩේ පරිභෝජනය වැඩි කරන්න අපේ යුටිලිටි එක අඩු වෙනවා කියලා. ඒ කතා කරේ හීනවනාන්තික උපයෝගිතාව. ඒ කියන්නේ කාඩිනල් යුටිලිටි අප්‍රෝච් එක. මෙතන අපි කතා කරනවා ඕඩිනල් යුටිලිටි අප්‍රෝච් එක. ඕඩිනල් යුටිලිටි අප්‍රෝච් එකට මෙන්න මේ දේ අදාළ නැහැ. ඒකෝට අපි මෙතන කතා කරනවා මොකද කාඩිනල් යුටිලිටි අප්‍රෝච් එක අවුල් හින්දා ඕඩිනල් යුටිලිටි අප්‍රෝච් එක මෙතනදී කතා කරන්නේ අපි භාණ්ඩයකින් පරිභෝජනය කරන්න කැමති අඩු ප්‍රමාණයක් නෙමෙයි වැඩි ප්‍රමාණයක්. ඒතර මේක අපි මේකේ මම ප්‍රස්තාරකින් පෙන්නන්න. දැන් ඔයගොල්ලන්ට කියනවා අපි හැමතිස්සෙම ඕඩිනල් යුටිලිටි එකේදී කතා කරන්නේ
භාණ්ඩ වර්ග දෙකක්. එහෙම අක්ෂ දෙකට භාණ්ඩ වර්ග දෙකක් තමයි ගන්න. හරිද? කාඩිනලිටි එකේදී එක අක්ෂයකට භාණ්ඩ වර්ගය අනිත් අක්ෂයට මිලයි ආවේ. භාණ්ඩ වර්ග ප්‍රමාණය අනිත් අක්ෂයට මිලයි ආවේ. මෙතනදී ඔඩිනලිටි එකේදී හැමතිස්සෙම අපි කතා කරන්නේ අක්ෂ දෙකම භාණ්ඩ වර්ග දෙකක්. මොකද අපි කතා කරන්නේ භාණ්ඩ සංයෝගය. අපිට ගැළපෙන භාණ්ඩ සංයෝගය මොකක්ද? A වලින් කොච්චර ගන්නවද B වලින් කොච්චර ගන්නවද කියලා අපි බලන්නේ. A භාණ්ඩෙන් කොච්චර ගන්නවද B භාණ්ඩෙන් කොච්චර ගන්නවද. එතකොට ඒක තමයි අපි ඔඩිනලිටි එකෙන් බලන්නේ. ඒතර මෙතන මේ කර්ව් එකක් තියෙනවා. මේ කර්ව් එකේ මම නම කියනවා. අපි මේ කර්ව් එක ගැන ඉස්සරහට පොඩක් අධ්‍යයනය කරනවා. මේක තමයි අපි කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව්. ඉන්ඩිෆරන්ස් කර්ව් කියලා අපි මේකට කියනවා ඉන්ඩිෆරන්ස් කර්ව්. මේ දෙන්නේ වලියලා ඉන්ඩිෆරන්ස් කර්ව්. මේක කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් කියලා. ඒතර ඒ කියන්නේ මේකෙන් පෙන්නන්නේ මම නිකන් දැනට කියන්න මොකද අපි ඉස්සරහට මේ ගොඩක් අධ්‍යයනය කරනවා. මේකෙන් කියන්නේ අපිට කිසියම් භාණ්ඩ සංයෝගයක් පාවිච්චි කරලා අපිට සමාන තෘප්තිය අපිට සමාන තෘප්තියක් ගන්න පුළුවන් භාණ්ඩ සංයෝග මොනවද කියලා තමයි මේ බලන්නේ. කියන්නේ අපි ගත්තොත් A භාණ්ඩේ B භාණ්ඩේ අපි ගත්තොත් අපිට සමාන තෘප්තියක් ලබා ගන්න පුළුවන් විදිහට A භාණ්ඩ සංයෝගය කොහොමද හදන්නේ? ඒක දැනගොත් A භාණ්ඩ 10යි B භාණ්ඩ 5යි. නැත්නම් A භාණ්ඩ 8යි B භාණ්ඩ 7යි. ඔන්න ඔය වගේ. නැත්නම් A භාණ්ඩ 5යි B භාණ්ඩ 8යි. ඔන්න ඔය වගේ. අපිට මෙන්න මේ සංයෝගයෙන් අපිට ගන්න පුළුවන් සමාන තෘප්තියක් කියලා අපි හිතමු. මේ සංයෝගයෙන් මම මෙතන දැන් මේ හිතලා දැන් නිකම්ට මේක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපි මෙතන දාමු. මම මෙතන කියන්නේ අපිට මේ භාණ්ඩ සංයෝගයෙන් සමාන තෘප්තියක් ගන්න පුළුවන්. ඒක තමයි කියන්නේ සමාන තෘප්තියක් ගන්න පුළුවන් විදිහට අපි හදන රේඛාව තමයි ඉන්ඩිෆරන්ස් කර්ව් කියන්නේ. මේක ගැන අපි ඉස්සරහට තව කතා කරනවා. සමාන තෘප්තියක් ගන්න පුළුවන් විදිහට අපි කිසියම් භාණ්ඩ දෙක සංයෝග දක්වමින් හදන රේඛාව ඉන්ඩිෆරන්ස් කර්ව් එක. ඒකට ඒක පදනම් කරගෙන තමයි අපි ඔඩිනල් යුටිලිටි අප්‍රෝච් එකේ ගොඩක් ගණනය කිරීම සිදු කරන්නේ. ඒතර අපි ගත්තොත් මෙතනදී මේ තියෙන්නේ එක භාණ්ඩ සංයෝග දක්වන එක ඉන්ඩිෆරන්ස් කර්ව් එකක්. අපි ඒකට normal දැක්වුවොත් කියන්නේ IC කියන ඉන්ඩිෆරන්ස් කර්ව්. IC curve එක ඉන්ඩිෆරන්ස් කර්ව් එක මේක. ඒ කියන්නේ මේ පැත්තේ තියෙනවා බර්ගර්, මේ පැත්තේ තියෙනවා පීසා. ඒතර බර්ගර් අපි හිතනවා C අක්ෂය. බර්ගර් 25ක් අපි හිතන 25. බර්ගර් 25ක් ගැනීමයි පරිභෝජනය ගැනීමයි පීසා 10යි. පීසා 10 පරිභෝජනය ගත්තම අපිට හම් වෙන තෘප්තිය සමානයි බර්ගර් මෙතන 15ක් මුලදී ගත්තම සහ පීසා 15ක් මිලදී ගත්තම අපිට හම් වෙන තෘප්තිය. මොකද මේ කර්ව් එකෙන් පෙන්නන්නේ සමාන තෘප්තියක් ලබා ගැනීමට සමාන ප්‍රයෝගීතාවක් ලබා ගැනීමට අපි භාණ්ඩ සංයෝජනය කොහොමද මේ ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ පීසා බර්ගර් 25ක් කරන් පීසා 10ක් ගත්තත් අපිට හම් වෙන තෘප්තිය සමානයි බර්ගර් 15ක් කරන් පීසා 15ක් ගත්තත් අපිට හම් වෙන තෘප්තිය. ඒකට ඉතින් D අක්ෂය ගත්තොත් ඒකම වෙන්නේ මේ හැමදැනදීම හම් වෙන තෘප්තිය සමානයි අපි භාණ්ඩ සංයෝගය පාවිච්චි කරන ආකාරයද. ඒක තමයි මේ ඉන්ඩිෆරන්ස් කර්ව් කියන එකෙන් කියන්නේ. ඉන්ඩිෆරන්ස් කර්ව් එකකින් හොඳට ඔළුවට දාගන්න. ඒකෙන් කියන්නේ සමාන තෘප්තියක් ලබා දීමට අපි භාණ්ඩ සංයෝග කොහොමද පරිභෝජනය කළ යුතු නැත්නම් යොදා ගන්න ඕනේ ආකාරය පෙන්නනවා. එතකොට අපි කිව්වා දැන් මේකෙන් තමයි අපිට සමාන තෘප්තියක් හම්බෙන්නේ. මේ කර්ව් එකෙන් සමාන තෘප්තියක් හම්බෙන්නේ. දැන් අපි මෙතන කතා කරන්නේ more is better. පාරිභෝගිකය හැමතිස්සෙම කැමැති තමන්ට ගන්න පුළුවන් උපරිම තෘප්තිය ලබා ගන්න. එතකොට මේ පාරිභෝගිකය දැන් කටයුතු කරන ඊළක්ෂය කියලා ගන්නවා. يعني ඊළක්ෂය කටයුතු කරනවා. මෙතන ඉඳන් පාරිභෝගිකයට යන්න පුළුවන් උපරිම ලක්ෂ්‍ය අපි F එක. ඒ කියන්නේ මෙතන ඉඳන් පාරිභෝගිකයට යන්න පුළුවන් උපරිම ලක්ෂ්‍ය මෙන්න මේ F ලක්ෂ්‍යය. පාරිභෝගිකය යන්නේ මෙන්න මේ F ලක්ෂ්‍යයට. ඒ කියන්නේ මෙතනින් එන ඉන්ඩිෆරන්ස් කර්ව් එකකට තමයි පාරිභෝගිකය යන්නේ. ඉන්ඩිෆරන්ස් කර්ව් 2. ඒ කියන්නේ සමාන තෘප්තියක් දෙන්න තවත් ඉහළ ස්ථානයකට. මේක දැන් මේක සමාන තෘප්තියක් දුන්න භාණ්ඩ සංයෝගය නේද? මෙන්න මේ හරියේදී සමාන තෘප්තිය. ඒ කියන්නේ අපි උපයෝගීතාව වැඩි වුණාට පස්සේ තමයි මේක ගැන අපි තව ගොඩක් කතා කරමු. මම මෙතන more is better කියන සංකල්පනාව මෙතන කියලා දෙන්නේ. මේක තව ගොඩක් ගැඹුරට ඉගෙන ගන්න තියෙන දෙයක්. දැනට මේ දේ උඩට දාගන්න. more is better කියන්නේ මොකක්ද කියන්නේ? ඉතින් මෙතන ගත්තොත් අපි ඉන්නේ E ලක්ෂ්‍ය.
එතනදී බර්ගර්ස් 15යි පීසා 15යි ගන්න. හැබැයි අපි F එකට ගියොත් අපිට පරිභෝජනය කරන්න පුළුවන් අපි මෙතන 22 23ක් තියෙනවා. පීසා 23යි බර්ගර් 25යි 22යි පරිභෝජනය කරන්න පුළුවන්. එනවනේ මම වෙන පාඩක් ගන්න. බර්ගර් 20යි පීසා 23යි පරිභෝජනය කරන්න පුළුවන් අපි මෙතනට ගියොත්. මෙන්න මෙතනට ලක්ෂයට ගියොත් F එකට. ඇයි පාරිභෝගික හැමතිස්සෙම කැමති මොකද්ද? තමන් ඉන්න තෘප්තියට වඩා වැඩි තෘප්තියක් ලබා ගැනීම කියන සංකල්පය තමයි අපි ඕඩිනල් යුටිලිටි එකේදී බලන්නේ. එතකොට පාරිභෝගිකයට ඊලක්ෂයේ ඉඳලා මම කියන්නේ ඊලක්ෂණ අපි මෙතනට ගියා. ඒක තමයි හොඳ. මොයිස් බෙටර්. මොයිස් බෙටර් කියන්නේ මෙන්න මෙතන. මේ F ලක්ෂයට යනවා. ඒ පාරිභෝගිකයට E කියන C එකට ගියොත් මොකද වෙන්නේ? තමන්ගේ තෘප්තිය වෙනසක් වෙන්නේ. මොකද මම කිව්වා මේ මෙයා ඉන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක. ඉන්ඩිෆරන්ස් කර්ව් එක කියන තෘප්තිය සමාන වෙන අවස්ථාවේ භාණ්ඩ සංයෝග වෙන්නේ. අපිට සමාන තෘප්තියක් ලබා ගන්න මේ භාණ්ඩ කොහොමද දාගන්නේ කියලා වෙනවා. එතකොට මෙයාට E අක්ෂයේදී ලැබෙන තෘප්තිය සමානයි C අක්ෂයේදී ලැබෙන තෘප්තිය. ඒත් ඒ වගේම තමයි D එකේ. මෙයාට E අක්ෂයේදී C අක්ෂයේදී C ලක්ෂයේදී හම්බෙන තෘප්තිය සමානයි D වලදී හම්බෙන තෘප්තිය. හැබැයි අපි ඕල් බලන්න මෙතන D එක. D ලක්ෂයේදී මෙයාට මොකද වෙන්නේ? මෙයාට තව පල්ලෙහාට එන්න ඕන. ඒ කියන්නේ දැන් පරිභෝජනය කරන තත්ත්වයටත් වඩා පල්ලෙහා ප්‍රමාණයක් තමයි පරිභෝජනය කරන්නේ. දැන් 15 ඉඳලා පීසා 15ක් ගන්නවා. හැබැයි දැන් D ලක්ෂයව පීසා 7ක් වගේ ගන්නවා. එතකොට D ලක්ෂයව මෙතන පීසා 10ක් වගේ තමයි ගන්න. එතකොට කලින් මේ පීසා 15ක් ගත දැන් ගන්න 7යි. එතකොට බර්ගර් කලින් 15ක් අද දැන් ගන්න 10යි. කියන්නේ තමන් පරිභෝජනය කරන ඉතා අඩු ප්‍රමාණයක් කලින්ට වඩා අඩු ප්‍රමාණයක්. ඒක නෙමේ ඕඩිනල් යුටිලිටි අප්‍රෝච් එකේ අපි කන්සියුමර් ප්‍රෙෆරන්ස් එකේදී සලකා බලන්නේ අපි බලන්නේ වඩාත් හොඳ අපිට වඩාත් යන්න පුළුවන් උපරිම තෘප්තිය ලබා ගැනීමට අපි භාණ්ඩ සංයෝග පාවිච්චි කරන්න ඕනේ කියන සංකල්පය තමයි ඒකේ තියෙන්නේ. එතකොට මේ නොයිස් එක හොඳට මතක තියාගන්න. ඒක තමයි ප්‍රධාන දේ. අනිත් එක මම තව දෙයක් කියන්නම් මෙතන. වෙන පාඩක් කරන් දැන් අපි මෙන්න මෙතන ලක්ෂයක ඉන්නවා. මේ කොට පාටින් මම අදින එක මෙතන ලක්ෂයක ඉන්නවා. ඊට අපි Z කිව්වේ. දැන් මෙයා හිටියේ E වල ඉඳන් Z වලට යනවා කියන්නේ මෙයාගේ තෘප්තිය වැඩිවීමක් වෙන්නේ. එයි මෙයා කලින් පාවිච්චි කරා පීසා 15ක් කුයි බර්ගර් 15යි. කලින් පීසා 15 බර්ගර් 15යි පාවිච්චි කරා. දැන් මෙයා Z වලට යනවා කියනවා කියන්නේ මෙයා පීසා පරිභෝජනය කිරීම අඩු කරනවා. අපි මෙතන 12යි කියන්නේ. පීසා පරිභෝජනය අඩු කරනවා. හැබැයි බර්ගර් පරිභෝජනය උයි කියලා යනවා. මේ 30යි කියන්නේ. බර්ගර් පරිභෝජනය 30ටම ගියා. බර්ගර් පරිභෝජනය වැඩි වුණාට පීසා පරිභෝජනය මොකදනේ අඩු වුණා. ඒකට එයාගේ එක භාණ්ඩයක් දැන් කලින් තිබ්බ දත්තේ නෙමෙයි. මේ එක භාණ්ඩයකින් අඩුයි. ඒ කියන්නේ එයාට ඒ භාණ්ඩේ තෘප්තිය අඩු මේ තෘප්තිය ගන්න බෑ. මොකද 15 වෙනි දැන් ඉන්න තෘප්තිය එයා දැන් කැමති තමයි පීසා 15යි බර්ගර් 15යි. බයි දැන් මෙයා Z ලක්ෂරිය යාට පීසා වලින් තව තුනක් කැප කරන්න වෙනවා. ඒත් 12ට යනවා පීසා. පීසා 12යි ගන්න වෙනවා. ඒ බර්ගර් වැඩිනවා. ඊය කියලා වැඩන්නේ පීසා ගන්න අඩු. දැන් මේ වගේ තැනක පරිභෝගිකයා කවදාවත් කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පල්ලෙහාට ගියොත් මෙතන x අක්ෂයක් දැම්මොත් x ලක්ෂයක් මෙතනත් ඒක තමයි වෙන්නේ. මෙයා පීසා පරිභෝජනය වැඩි වුණාට බර්ගර් පරිභෝජනය අඩු වෙනවා. ඒ කියන්නේ එක භාණ්ඩයක පරිභෝජනය අඩු වෙනවා. ඒ කියන්නේ කලින් තෘප්තියම යාට දැන් හම්බෙන්නේ නැහැ. ඒතර අපි කියන්නේ හොඳම වඩාත් හොඳම පාරිභෝගිකයෙක්ට කටයුතු කරන්න මෙන්න මේ අක්ෂය. මෙන්න මෙතන කටයුතු කරන්න කියලා අපි කියන්නේ මේ පාඩ කරන මේ පාඩ කරන කොටස තමයි පාරිභෝගිකයේ තෘප්තිය පෙරම මෙන්න ඒ කියන්නේ ඇයි Tamanට පුළුවන් වෙන අනිත් කිසිදු භාණ්ඩයකින් ප්‍රමාණය අඩු නොකර භාණ්ඩේ පරිභෝජනය වැඩි කරලා උපරිම ප්‍රමාණයක් අරගෙන තමන්ගේ තෘප්තිය හිල්ලන නම ගන්න. ඔන්න ඕක තමයි මොයිස් බෙටර් කියන සංකල්පයෙන් අදාළ වෙන්නේ මේ කොටස තමයි පරිභෝගිකයා කටයුතු කරන්නේ. ඔන්න ඕක තමයි මොයිස් බෙටර් මේ සංකල්ප දෙන ඔලුවට දාගන්න වැදගත් වෙනවා ඉස්සරහට කතා කරන්නේ යන දේවල් සම්බන්ධ. ඊට පස්සේ නැවත අපි ඉන්ඩිෆරන්ස් කර්ව් මම කතා කරපු දෙයමයි ආයෙත් ලොකුට මෙතන කතා කරන්නේ නැහැ. ඉන්ඩිෆරන්ස් කර්ව් කියන්නේ මොකද්ද? ඉන්ඩිෆරන්ස් කර්ව් එකක් කියන්නේ
සමාන තෘප්තියක් ලබා ගන්න, සමාන සැටිස්ෆැක්ෂන් එකක් ලබා ගන්න, සමාන උපයෝගීතාවක් ලබා ගන්න අපි භාණ්ඩ සංයෝග අපිට තියෙන භාණ්ඩ සංයෝග ප්‍රමාණය. අපි කිව්ව දැන් මේකෙන් ඉන්ඩිෆරන්ස් කර්ව් එකක්. එතකොට මේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකෙන් අපිට ලැබෙන තෘප්තිය මේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකේ තියෙනවා A ලක්ෂයක්, B ලක්ෂයක්, C ලක්ෂයක්, D ලක්ෂයක්, E ලක්ෂයක්, F ලක්ෂයක්. මේ හැම ලක්ෂයකම අපිට ලැබෙන තෘප්තිය සමානයි. එතකොට අපිට පුළුවන් ඕන මෙතන කතා කරලා තියෙන්නේ house car ගෙවල් මිලදී ගැනීම හා කාර් මිලදී ගැනීම. එතකොට අපිට පුළුවන් ගෙවල් පහක් මිලදී අරන් කාර් එකක් ගත්තත් අපිට තියෙන තෘප්තිය සමාන වෙනවා ගෙවල් තුනක් මිලදී අරන් කාර් දෙකක් මිලදී ගන්න තෘප්තිය. නැත්තම් ගෙවල් දෙකක් මිලදී අරන් කාර් තුනක් මිලදී ගැනීමේ තෘප්තිය සමානයි. මේ ඔක්කොම සමානයි. මොකද අපි මෙතන කතා කරන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව්. ඒකට ඉන්ඩිෆරන්ස් කර්ව් එක කියන්නේ සමාන තෘප්තිය ලබා ගැනීමට අපිට යොදා ගන්න පුළුවන්. නැත්නම් අපිට මිලදී ගන්න පුළුවන්, අපිට වර්ගෝජනය කරන්න පුළුවන් භාණ්ඩ සංයෝගය. ඒක තමයි මේ නිර්වචනය කියන්නේ. Difference curve is a curve which connects number of alternatives, combination of goods or two goods or commodities which derives the same level of satisfaction or utility. එතකොට difference curve එක ඔළුවට දාගන්න. මොකද මෙතනින් එහාට තියෙන ගොඩක් දේවල් වලට අපිට difference curve කියන සංකල්පය වැදගත් වෙනවා. හරි. difference කියන්නේ එන්නේ ඒකට. එතකොට මෙතන පෙන්වන්නේ ඒ දෙයමයි. බබුවක් ඇසුරෙන් අපි මේ කතා කරපු දෙයමයි. ඒ කියන්නේ අපි ගත්තොත් ABC මෙතන කතා කරේ ABCD EF කියන කම්බිනේෂන් එක භාණ්ඩ සංයෝගය. භාණ්ඩ සංයෝගයෙන් අපිට කාර් කොච්චරක් ගන්න පුළුවන්ද, ගෙවල් කොච්චරක් ගන්න පුළුවන්ද, කාර් කොච්චරක් ගන්න පුළුවන්ද, ගෙවල් කොච්චරක් ගන්න පුළුවන්ද කියන මේ කම්බිනේෂන් වලින් දෙන්නේ. මෙතන නම් අපි කියන පීසා උදාහරණයක්. පීසා බර්ගර්. A ලක්ෂදී පීසා 7යි බර්ගර් 7යි. බර්ගර් 35යි. එතන B ලක්ෂදී පීසා 9යි බර්ගර් 26යි. ඒ වගේ ඔයගොල්ලන්ට එක එක ලක්ෂ වලදී පීසා ගන්න පුළුවන් ප්‍රමාණය, බර්ගර් ගන්න පුළුවන් ප්‍රමාණය දීලා තියෙනවා. එතකොට මේ වෙලාවේදී අපේ සැටිස්ෆැක්ෂන් එක නැත්නම් යුටිලිටි එක, උපයෝගීතාව, තෘප්තිය හැමතැනකම මොකද්ද සමානයි, වෙනස් වෙන්නේ නැහැ. ඒකට තමයි අපි කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකක් කියලා. හරිද? ඔන්න ඔයගොල්ලෝට දාගන්න. මේ තමයි ඔයගොල්ලන්ට තව බලන්න පුළුවන් ඉන්ඩිෆරන්ස් කර්ව් එක සම්බන්ධයෙන්. ඊට පස්සේ මෙතන මම කතා කරන්නේ කලින් කතා කරපු එකක්. right ටිකක් වැඩියෙන් කතා කරන්න පුළුවන්. Moving into another indifference curve. More is better. That means increase utility. මෙහෙම. ඒ කියන්නේ දැන් මම ගුවා මෙහෙම තියෙනවා. අපේ indifference curve. අපි මේ පැත්තේ බර්ගර් තියෙනවා. මේ පැත්තේ පීසා තියෙනවා. මේ පැත්තේ බර්ගර් තියෙනවා. අන්න මට ගන්න පුළුවන් සමාන තෘප්තියක් ලැබෙන indifference curve එක ඇත්ත. මේක අඳින්න අපිට විස්තර දෙන්න ඕනේ. හිතලා ඉන්නේ මේක අඳින්න අපිට විස්තර දෙන්න. සමාන තෘප්තියකින් ඉන්ඩිෆරන්ස් කර්ව් එකක් යනවා. එතකොට මේ කියන්නේ අපිට අපේ තෘප්තිය එක් අවස්ථාවක්. මේ අපේ උපයෝගීතාව එක් අවස්ථාවක්. එතකොට මෙතනින් නම් මේ වක්‍ර ඉහළට විතැන්වීම කියන්නේ අපේ තෘප්තිය තව ලෙවල් එකකට යනවා. අපේ තෘප්තිය තව මට්ටමකට යනවා. ඒ කියන්නේ අපි තව දුරටත් තෘප්තිමත් වෙනවා. අපේ උපයෝගීතාව වැඩි වෙනවා. හරිද? එතකොට අපි ගියමු පාරිභෝගිකය අඩවිදු කරා මෙතන කියලා. මෙතන කටයුතු කරා පීසා 15යි බර්ගර් 15යි ගත්තා. පාරිභෝගිකය මෙතන කටයුතු කරා. එතකොට පාරිභෝගිකය ඕන මේ වක්‍රේ ඕන විදිහකට කටයුතු කරන්න පුළුවන්. ඇයි? එයාට හම්බෙන්නේ සමාන තෘප්තිය මේ වක්‍රේ ඕන විදිහට. අපි ගියමු දැන් ඉන්නේ දැනට ඉන්නේ මෙතන. මේ ඒ ලක්ෂ්‍ය තමයි වැඩි. එතකොට මේ පාරිභෝගිකයට ඕන නම් තමන්ගේ තෘප්තිය තවදුරටත් වැඩි කරගන්න එයා මේ වක්‍රෙන් පිටතට ගිහිල්ලා එහෙම තව ඉන්ඩිෆරන්ස් කර්ව් එකකට මාරු වෙනවා. එයි මොකද ඒක හේතුව more is better. මෙන්න මෙතන අපි කතා කරන්නේ සංකල්පේ more is better. ඒ කියන්නේ වැඩියෙන් ගැනීමලදී ගැනීම, වැඩියෙන් පරිභෝජනය කිරීම අපේ තෘප්තිය තවදුරටත් වැඩි කරනවා. අපි කතා කරන්නේ එතන කතා කරේ ඒක. අපි E ලක්ෂ්‍ය හිටියා. E ලක්ෂ්‍ය නම් F ලක්ෂ්‍යට ගියා. එයි more is better. අපි මෙතන 15ක් පරිභෝජනය 15 දෙකෙන් 15 ගන්න පරිභෝජනය කරනවට වඩා පීසා වලින් 23කුයි බර්ගර් වලින් 20කුයි පරිභෝජනය කරොත් අපිට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් පරිභෝජනය කරන්න පුළුවන්. ඒකට ඒක තමයි කියන්නේ more is better. ඒකට
මතක තියාගන්න එක ඉන්ඩිෆරන්ස් කර්ව් එකකින් තව ඉන්ඩිෆරන්ස් කර්ව් එකකට යනවා කියන්නේ මෙහෙම. එහෙම ගියා කියන අපි මෙතන ඉඳන් මෙතනට ගියා. මේ පාරිභෝගිකය ඉන්නේ මෙතන. පාරිභෝගිකය දැන් ඉන්නේ මෙතන. මේ B ලක්ෂ්‍ය. මෙතනට ගියා කියන්නේ එයාගේ පීස පරිභෝජනය වැඩි වෙනවා 23යි. එතකොට ඒකත් එක්ක වැඩි වෙනවා මොනවද? බර්ගර් පරිභෝජනය 25යි. එතකොට එයාට දෙකෙන්ම වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන්. එතකොට මේ සංකල්පය මොකද්ද? more is better කියන සංකල්පය තමයි මෙතන එන්නේ. හරි. දැන් පරිභෝජනය කරනවට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් පරිභෝජනය කිරීම තමයි අපි ඕඩිනල් යුටිලිටි එකේදී අපේ තෘප්තිය වර්ධනය වෙනවා කියලා කියන්නේ. දැන් පරිභෝජනය කරනවාට වඩා වැඩියෙන් පරිභෝජනය කිරියොත් තමයි අපේ තෘප්තිය වර්ධනය වෙන්නේ. දැන් අපි ඉන්නේ අලුත් තෘප්ති ලෙවල් එක. අපි ඉන්නේ අලුත් සතුටක. අපි අලුත් උපයෝගීතාවක තමයි ඉන්නේ. අලුත් ඒකාවේ ඉන්නේ. ඒකට එතන අපිට ඕනම භාණ්ඩ ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් මේ ලෙවල් එකේදී. ඒකට ඒක තමයි moving into another indifference curve කියලා අපි කතා කරන්නේ. එක utility එකකින් නම් ඒක indifference curve එකකින් නම් තව indifference curve එකකට යන්න පුළුවන්. කිසිදු භාණ්ඩයක් කැප නොකර ඒතර භාණ්ඩ දෙකේම පරිභෝජනය වැඩි කරන්න අපිට හැකියාව තියෙනවා. හරි. එතකොට ඒ දේ තමයි අපිට මෙතන පෙන්වන්න තියෙන්නේ. එතකොට මේ වක්‍රයෙන් නම් මෙතනට යන්න පුළුවන්. මේ ඕන තැනකට යන්න පුළුවන්. හැබැයි ඊවාර මේ වක්‍රේ නම් මෙන්න මේ පස්සට යාමක් සිදුවිය නොහැක පස්සට යාමක් වෙන්න බෑ. මෙතන මෙහාට පාට යන්න බෑ. කියන අපි ගත්තොත් 15කට වඩා පීස අඩු වෙන්න බෑ. 15කට වඩා පීස අඩු වෙන්න බෑ. කියන්නේ මේ ටිකේ තියෙනවා. ඒක බර්ගර් නම් මෙන්න මේ ලෙවල් එකේ තියෙනවා. ඒතකොට ආඩ කටයුතු කරන්න පුළුවන් හැමතිස්සෙම වාර්ගෝගේ විදිහට මෙන්න මේ කොටස විතරයි. මේ කොටස විතරයි. පාරිභෝගික විතර ආඩ කටයුතු කරන්න පුළුවන් මේ කොටස විතරයි. මොකද එතකොට තමයි ඔයාගේ තෘප්තිය ඉහළ යනවා කියලා අපි හිතන්නේ. ඔයාගේ තෘප්තිය ඉහළ යන විදිහට අපිට භාණ්ඩ පරිභෝජනය වැඩි කරන්න පුළුවන්. මේ කර්ව් එක විතරයි. එතනින් එහාට තියෙන කිසිම ඒරියා එකක අපිට කටයුතු කරන්න බෑ. මොකද එතකොට අපේ කලින් තෘප්තියටත් වඩා දැන් මෙතන ඒ වල තිබ්බ තෘප්තියටත් වඩා අඩු ගාණක් තමයි අපිට හම්බෙන්නේ. මේකවත් වැඩ කරන්නේ නැහැ. මෙතන කටයුතු කරන්නත් බෑ. ඇයි? එතකොට තෘප්තිය වර්ධනයක් වෙන්නේ බර්ගර් පීස ගන්න මේ අඩු වෙන හින්දා. ඒතරොන්න එක ඔළුවට දාගන්න. ඊළඟට අපි යනවා slope of the indifference curve. indifference curve එකේ බෑවුම සම්බන්ධයෙන් අපි දැන් සලකා බලන්නේ බෑවුම කොහොමද එන්නේ. ඒකට මේකට අපි කියන විශේෂ නමක් මොකද්ද? marginal rate of substitution. marginal rate of substitution කියලා කියනවා. කියන්නේ MRS සිංහලෙන් කියවම මම හිතන්නේ මේකට කියන්නේ සිංහලෙන් ආන්තික ආදේශන අනුපාතය. ආන්තික ආදේශන අනුපාතය කියලා සිංහලෙන් කියනවා. එතකොට අපි බලන්නේ මෙන්න මේ අපි කතා කරපු difference curve එකේ බෑවුම ගන්න කොහොමද කියලා. එතකොට මේකේ පොයින්ට් එකක් තියෙනවා. එතකොට බෑවුම හැමතිස්සෙම නෙගටිව් ඍණ. හරි? මේක පහළට බෑවුම වෙන නිසා. පහළට බෑවුම වෙනවා නම් අනිවාර්යෙන් බෑවුමේ අගය ඍණ අගයක් ගන්න ඕනේ. එතකොට මේකේ වෙන්නේ එහෙම. එතකොට මෙතන වෙන්නේ අපි ගත්ත මේ කර්ව් එක දැන් කස්ටමර් ඉන්නවා A ස්ථානයේ. කස්ටමර් A ස්ථානයේ ඉන්නවා. එයා A ස්ථානේ නම් B ස්ථානයට ගියොත් මොකද වෙන්නේ? මේ ඩිෆරන්ස් කර්ව් එකේ ඉන්නේ දැන් A ස්ථානේ. ඒකට A ස්ථානේ B ස්ථානට ගියොත් එයාට x වැඩි කරනවා A වෙනුවෙන් y කැප කරන්න වෙනවා. අපි දන්නවා අපි A level වල ඉගෙන ගත්තා ආවස්තික විරියයි කියලා සංකල්පයක්. ආවස්තික විරියයි කියලා සංකල්පයක්. එතකොට ආවස්තික විරියයි කියන සංකල්පයේදී අපි ආවස්තික විරියයි කියන්නේ කොහොමද? අපි ආවස්තික විරියයි කැප කරන ප්‍රමාණය කිසියම් භාණ්ඩකින් කැප කරන ප්‍රමාණය බෙදනවා
කැප කරන ප්‍රමාණය බෙදනවා වැඩි කරන ප්‍රමාණය කැප කරන ප්‍රමාණය බෙදනවා වැඩි කරන ප්‍රමාණය. එතකොට marginal rate of substitution එකත් අපිට ඒ විදිහටම තමයි අදාළ අවස්ථික විදිය කියන සංකල්පය සුරුම් කරගෙන තමයි අපිට මේ marginal rate of substitution එක ගන්න. කියන්නේ අපි බලන්න ඕනේ මොන භාණ්ඩෙද කැප කරන්නේ මොන භාණ්ඩෙන්ද වැඩි කරන්නේ. එතකොට අපි ඒ කියලා තියෙන දේෙන් තමයි අපි මේ සූත්‍රය ගන්නවා. එතකොට මේක අපිට නිර්වචනය කරොත් marginal rate of substitution කියන නැත්නම් MRS කියන නිර්වචනය කරොත් අපිට ඒක මෙහෙම කියන්න පුළුවන්. MRS is the maximum amount of one good that a customer will sacrifice to obtain one or more unit of another good. එතන මේක නිර්වචනය කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මම මේ පළවෙනි එක. ඒ කියන්නේ පාරිභෝගිකයා විසින් තමන්ට දැන් අපි ගත්ත මෙතන භාණ්ඩ දෙකන්නේ. ඒතර පාරිභෝගිකයා විසින් තමන් පරිභෝජනය කරන භාණ්ඩ සම්බන්ධයෙන් කැප කරන වැඩිම ප්‍රමාණය අනිත් භාණ්ඩෙන් තව වැඩිපුර පරිභෝජනය කිරීම උදෙසා marginal rate of substitution කියන්නේ ඒකයි. පාරිභෝගිකයා දැන් අපි භාණ්ඩ දෙකක් ගැන සලකා බලනවා. පාරිභෝගිකයා එක භාණ්ඩයක් පරිභෝජනය වැඩි කිරීමට අනිත් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය තමයි අපි කියන්නේ marginal rate of substitution කියන්නේ. maximum amount of one good the customer will sacrifice. එක භාණ්ඩකින් පාරිභෝගිකයා විසින් උපරිම කැප කරන භාණ්ඩ ප්‍රමාණය මොකටද අනෙක් භාණ්ඩෙන් තව එක් භාණ්ඩයක් හරි භාණ්ඩ කීපයක් හරි පරිභෝජනය කිරීම අඩුයි. හරි. ඒක තමයි marginal rate of substitution කියලා අපිට කොහොමද කියන්න පුළුවන්. නැත්නම් අපිට කියන්න පුළුවන් units of one good is sacrificed to substitute instead of increasing unit of another good. Unit of one good which is sacrificed to substitute instead of increasing units of another good දෙවෙනි ක්‍රමයට අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මේ කිව්වේ ඉන්ඩිෆරන්ස් ක්‍රමයෙන් මොකක්ද වෙන්නේ? සමාන තෘප්තියක් ගෙන දෙන භාණ්ඩ සංයුගය. එතකොට දෙවෙනි එකේදී අපි කියනවා සමාන තෘප්තියක් පවත්වාගෙන යාමට කිරියම් භාණ්ඩ සංයෝගය සම්බන්ධයෙන් සමාන තෘප්තිය පවත්වාගෙන යමින් එක් භාණ්ඩයක පරිභෝජනය වැඩි කිරීම සඳහා අපි අනෙක් භාණ්ඩයෙන් ආදේශ කරන ප්‍රමාණය තමයි අපි marginal rate of substitution කියලා කියන්නේ. උත්තරකම දෙකකට කියන්න පුළුවන්. එකක් maximum amount of one good that a consumer will sacrifice to obtain one or more unit of another good. පාරිභෝගිකයා විසින් එක භාණ්ඩයකින් කැප කිරීමට සූදානම් උපරිම ප්‍රමාණය අනිත් භාණ්ඩයෙන් තම පරිභෝජනය එකකින් හරි ඊට වැඩි ප්‍රමාණයකින් වර්ධනය කර ගැනීම සඳහා. හරි. එතකොට ඒක තමයි අපි කියන්නේ marginal rate of substitution කියන්නේ. ඒක තමයි අනිත් එක අපි කියන්න පුළුවන් සමාන තෘප්තියක් පවත්වාගෙන යාමට අදාළව පාරිභෝගිකයා විසින් එක භාණ්ඩයක පරිභෝජනය වැඩි කිරීමට ඒ සඳහා ආදේශකයා වශයෙන් අනිත් භාණ්ඩයෙන් කැප කරන ප්‍රමාණය තමයි අපි කියන්නේ marginal rate of substitution කියලා. ඕකේ අයිඩියා එක ඔළුවට ගන්න. මොකද මේක කටපාඩම් කරන්න යන්න එපා. මේ එක දෙයක්වත් කටපාඩම් කරන්න යන්න එපා. මොකද මේවා වචන ගැඹුරු වැඩි. ඒතර අයිඩියා එක ඔළුවට දාගෙන මේ දේ බැලුවොත් ඔයාලට මේකේ තියෙන දේ හැදිලි ඔළුවට දාගන්න ගමන් මේ නිර්වචනේ වාගේ ඔළුවට දාගන්න පුළුවන්. එතකොට මේ ක්‍රම දෙකට තමයි අපි marginal rate of substitution ගන්න. එතකොට ඒක ගන්න පුළුවන් ක්‍රමය මොකද්ද අපිට සූත්‍රයක් ගන්න පුළුවන්. කැප කරන ප්‍රමාණය වැඩි බෙදෙන වැඩි කරන ප්‍රමාණය. ඒ කියන්නේ අපි බලනවා කැප කරන්නේ මොන භාණ්ඩයද වැඩි කරන්නේ මොන භාණ්ඩයද. දැන් මෙතන උදාහරණ කැප කරන්නේ y භාණ්ඩය අඩු වෙනවා වැඩි කරන්නේ x භාණ්ඩය. ඒකට අපිට මෙතන
marginal rate of substitution කියලා ගන්න පුළුවන්. y වල වෙනස y වල ප්‍රමාණය වෙනස බෙදනවා x වල ප්‍රමාණය වෙනස. x භාණ්ඩේ ප්‍රමාණය වෙනස් වීම. x භාණ්ඩේ ප්‍රමාණය වැඩි වීම බෙදනවා මේ x භාණ්ඩේ බෙදාන වැඩි වීම යට උඩ තියෙන්නේ y භාණ්ඩේ ප්‍රමාණය අඩු වීම. ඕක තමයි marginal rate of substitution. දැන් මේක කියනකොට අපි කියන්න ඕනේ marginal rate of substitution මෙන්න මේකදී marginal rate of substitution of x for y. මේ ඉක්වේෂන් මෙන්න මේක වගේ කියනවා. මොකද අපිට ක්‍රම දෙකකින් පුළුවන්. ඒ කියන්නේ අපිට එක්කෝ x අඩු කරලා x වැඩි කරලා y අඩු කරන්න පුළුවන්. නැත්නම් x අඩු කරලා y වැඩි කරන්න පුළුවන්. අපි දැන් අපි කියනකොට පැහැදිලිව කියන්න ඕනේ මොනකද්ද අපි මේ කරන්නේ නැහැ. අපි මොන භාණ්ඩෙද අඩු කරන්නේ මොන භාණ්ඩෙද වැඩි කරන්නේ කියලා කියනවා. එතකොට අපි ඒක කියනකොට වචනෙන් කියනවා marginal rate of substitution of x for y. එතකොට ඒ කියන්නේ x වලට ආදේශකයක් විදියට y වලින් කැප කරන්නේ මොකක්ද කියලා කියන්නේ marginal rate of substitution. ආන්තික ආදේශනයේ අනුපාතය x වලට y කැප කළොත්. එතකොට මේක දිනනකොට අපි කියනවා MRS වැඩි කරන භාණ්ඩෙ මුලින් ලියනවා කැප කරන භාණ්ඩෙ ඉවරයෙන් MRS xy. නෝක තමයි අපි කියන්නේ. හරි. එතකොට මේක අනිවාර්යෙන් ඍණාගයක් ගන්නවා. මොකද අපි එක භාණ්ඩයක් පරිභෝජනය වැඩි කරන්න අනිවාර්යෙන් අනිත් භාණ්ඩේ පරිභෝජනය අඩු කරන්න ඕනේ. නැත්නම් අපි එක භාණ්ඩයක් පරිභෝජනය අඩු කරන්න අනිවාර්යෙන් අනිත් භාණ්ඩේ පරිභෝජනය වැඩි කරනවා. මොකද මෙතන සමාන තෘප්තිය පවත්වාගෙන යාම අපේ අරමුණ නිසා. සමාන තෘප්තිය පවත්වාගෙන යාම අපේ අරමුණ නිසා. ඒත් අපි හැමතිස්සෙම කියන්නේ මේක නෙගටිව්ලි ස්ලෝප්. එතකොට ඕක තමයි marginal rate of substitution. marginal rate of substitution නැත්නම් indifference curve එකේ slope එක බෑ වුණ අපි ගන්නේ කරන්නේ හොඳට ඕක ඔළුවට දාගන්න වැදගත් වෙන සංකල්පයක්. එතකොට ඔයගොල්ලෝ දැන් ඉගෙන ගත්තා indifference curve එකේ මොකද්ද slope එක ගන්න විදිය. indifference curve එකේ slope එක නැත්නම් marginal rate of substitution ගන්න විදිය කියන්නේ කැප කරන භාණ්ඩය උඩ වැඩි කරන භාණ්ඩයට නැත්නම් delta y බෙදීම delta x. මොකද y axis අපි ගත්ත උදාහරණය y එකේ භාණ්ඩේ තමයි අඩු වෙන්නේ x භාණ්ඩ තමයි වැඩි වෙන්නේ. ඒකට ඕක තමයි අපි ගත්තේ. හරිද? එතකොට දැන් මම කියන්නේ මෙන්න මේ සූත්‍රයෙන් වල ස්ලෝප් එක වෙනුවට අපිට තව දෙයක් ආදේශ කරන්න පුළුවන්. මම ඒකස් කියන්නේ දැන් මෙතන අපි ගත්තේ marginal rate of substitution සමානයි delta y බෙදීම delta x. මෙන්න මේ වෙනුවට අපිට තව දෙයක් ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේක තමයි ස්ලෝප් එක. මේක එක සූත්‍රයක්. හරි. දැන් ඔයගොල්ලෝ බලන්න එහෙනම්. මෙතනදී ඕගොල්ලෝ x කියන භාණ්ඩේ පරිභෝජනය කරනවා. හරි. මම කියමු මෙතන ස්ලිපර්ස් කියලා ඉතින් මම ස්ලිපර්ස් අයින් කළා. යන්නම් පීසා. ඒ උදාහරණ පීසා. ඕන කෙනෙක් කන්නාසු කෑම පීසා කියන එක ගමු. මේ පැත්තේ තියෙනවා බර්ගර්. මේ පැත්තේ බර්ගර් මේ පැත්තේ පීසා. ඒතර පීසා කියන්නේ x බර්ගර් කියන්නේ y. මේ දේශියට ඔලුවට දාන ලේසින එක. එතකොට මම මෙතන කතා කරා x වැඩි කරනකොට y අඩු වෙනවා. මම පීසා පාවිච්චි වැඩි කරනකොට මම බර්ගර් පාවිච්චි අඩු කරනවා. එතකොට එහෙම අඩු කරාට මගේ මුළු තෘප්තිය එක සමානයි. මොකද මම ඉන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක මත. ඉන්ඩිෆරන්ස් කර්ව් එක මත. මගේ දන මුළු තෘප්තිය වෙනසක් වෙන්නේ නැහැ. මේක වැඩි කරලා මේක අඩු කරාට මුළු තෘප්තිය වෙනසක් නැහැ. හැබැයි වෙනසක් වෙනව මොකේද? x වලින් ළමට ලැබෙන තෘප්තිය y වලින් මට ලැබෙන තෘප්තිය. නැත්නම් පීසා පරිභෝජනයෙන් මට ලැබෙන තෘප්තියයි බර්ගර් පරිභෝජනයෙන් මට ලැබෙන තෘප්තිය වෙනස් වෙනවා. මුළු තෘප්තිය වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මුළු තෘප්තිය කියන්නේ උපයෝගීතාව මුළු උපයෝගීතාව වෙනසක් වෙන්නේ. හැබැයි ඒ භාණ්ඩ සම්බන්ධයෙන් ගත්තොත් වෙනසක් වෙනවා. මොකද y වැඩි වෙනවා පරිභෝජනය. ඒතර y පරිභෝජනය වැඩි වෙනවා y වල උපයෝගීතාව මොකද යන්නේ වැඩි වෙනවා. y උපයෝගීතාව මෙතන වැඩි වෙනවා. ඒතර මේ x වල උපයෝගීතාව මෙතන වැඩි වෙනවා. x කියන්නේ පීසා. ඒක පීසා පරිභෝජනය වැඩි කරා. එතකොට
පීසා වල මගේ උපයෝගිතාව වැඩි වෙනවා. ඒතර බර්ගර් y පැත්තෙන් බැලුවොත් පීසා පරිභෝජනය වැඩි කරනකොට y පරිභෝජනය අඩු වෙනවා. නැත්නම් බර්ගර් පරිභෝජනය අඩු වෙනවා. බර්ගර් පරිභෝජනය අඩු වෙනවා කියන්නේ මට බර්ගර් වලට තියෙන උපයෝගිතාව අඩු වෙනවා. ඔන්න ඔය සංකල්පය මත අපිට තව දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි බලනවා පීසා වලින් පීසා මෙතන වැඩි වුණානේ ප්‍රමාණය. ඒ ප්‍රමාණ වැඩි වීමෙන් මුළු උපයෝගී පීසා පරිභෝජනය සම්බන්ධයෙන් උපයෝගිතාවට සිදුවුනේ මොකක්ද කියලා බලන්න. මේක වැඩි කිරීමෙන් පීසා පරිභෝජනයේ උපයෝගිතාව වැඩි වීම අපි සලකා බලනවා. එතකොට ඒක ගන්න කොහොමද? දැන් වැඩි වුණේ ඩෙල්ටා x ඩෙල්ටා x ඩෙල්ටා x. එතකොට වැඩි කරනවා ඩෙල්ටා x කියන්නේ ප්‍රමාණයනේ. quantity එකනේ ප්‍රමාණය. එතකොට මේ ප්‍රමාණය වැඩි කරනවා මොකෙන්ද? පීසා එකකින් මට ලැබෙන marginal utility එකට. පීසා එකකින් මට ලැබෙන තෘප්තිය. පීසා එකකින් වැඩි කිරීමෙන් මට ලැබෙන තෘප්තිය. ඉතින් මම පීසා එක පරිභෝජනය වැඩි කිරීමෙන් මගේ මුළු තෘප්තියට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය. නැත්තම් marginal utility එක මම වැඩි කරොත් මට එනවා මොකද්ද? marginal utility එක මම වැඩි කරොත් පීසා වල නැත්නම් x වල marginal utility එක මම වැඩි කරොත් මට එනවා මෙතන පීසා පරිභෝජනය වෙනස් වීම නිසා මගේ පීසා සම්බන්ධයෙන් තියෙන උපයෝගීතාවය වෙනස් වෙනවා. හරි. ඒක හොයුවට දාගන්න. ඒතකොට මේ පීසා පරිභෝජනය වැඩි වීම නිසා මගේ පීසා සම්බන්ධයෙන් උපයෝගීතාව වෙනස් වෙනවා. ඒතකොට මෙතන මොකද වෙන්නේ? පීසා වල පරිභෝජනය වැඩි වෙනවා පීසා උපයෝගීතාව වැඩි වෙනවා. ඒතකොට මම මෙතන බර්ගර්ස් වල පරිභෝජනය අඩු කරා. බර්ගර් වල පරිභෝජනය අඩු කරාගෙන මගේ බර්ගර් තෘප්තිය දැන් අඩු වෙනවා. බර්ගර් සම්බන්ධයෙන් මට තියෙන තෘප්තිය නෑ. මම ගත්ත ප්‍රමාණය දැන් අඩු කරලා තියෙනවා. හරි. එතකොට අපි එතකොට මොකද අපේ විවිධතාව වල ඒක ගන්න ඩෙල්ටා y ඒ කියන්නේ බර්ගර් අඩු වෙච්ච ප්‍රමාණය වැඩි කරනවා. බර්ගර් එකකින් වැඩි වුණොත් අපේ උපයෝගීතාවයේ සිදුවෙන වෙනස. ඒ කියන්නේ marginal utility of burger. මෙතන burger කියන්නේ y එතකොට. marginal utility of burger. එතකොට ඔන්න ඕක වැඩි කරනවා. එතකොට මොකද වෙන්නේ? මෙතනදී utility එක වැඩි වුණා. මෙතනදී utility එක අඩු වෙනවා. එතකොට මේ දෙකම මේක වැඩි වෙන්නේ අඩු වෙන්නේ සමාන ප්‍රමාණයකින් නේ. මේක වැඩි වෙන්නේ අඩු වෙන්නේ සමාන ප්‍රමාණයකින්. මොකද අපේ මුළු තෘප්තිය වෙනස් වෙන්නේ නැහැ. මුළු උපයෝගීතාව වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි ඉන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක මතමයි තාම. තේරුණානේ? භාණ්ඩයක් සම්බන්ධයෙන් තෘප්තිය වෙනස් වෙනවා. හැබැයි භාණ්ඩ දෙකම එකට ගත්තම අපේ තෘප්තිය වෙනසක් වෙන්නේ නැහැ. මොකද අපි ඉන්නේ මුළු උපයෝගීතාවේ වක්‍රේ. මුළු උපයෝගීතාව දෙපෙන්නන ඉන්ඩිෆරන්ස් කර්ව් එකකින්. ඒකට මේ වැඩිවීම සමානයි මෙන්න මේක අඩුවීමට. ඔන්න ඕක පදනම් කරගෙන අපි කියනවා දැන් මේ අඩුවීම අඩු වෙනවා කියන්නේ මෙතන ඍණාගයක් නෙන්නේ. මෙතන ඍණාගයක්. මෙතන ධනාගයක්. දැන් මම කිව්වා මෙතන උත්තරේ 50ක් ආවා කියලා අනිවාර්යෙන් මෙතන උත්තරේ කීයද? ඍණ 50යි. ඍණ 50යි. එතකොට මෙන්න මෙතන එන උත්තරේ මේ උත්තරේ එකතු කරොත් අපිට එන උත්තරේ කීයද? 0යි. තේරුණානේ? මෙතන 50යි මෙතන ඍණ 50යි එකතු කරොත් අපිට එන උත්තරේ 0යි. ඔන්න ඕක පදනම් කරගෙන අපිට තව marginal rate of substitution එකට තව සූත්‍රයක් හොයන්න පුළුවන්. ඒක මාර්ජින් මේක මම හිතනවා තේරෙන්නේ නැති කියලා මම අනිත් සූත්‍රයට යන්න. ඒක වකලා මට මේ කැල මේ උඩේ කොනේ මේක ඒක ඕක පදනම් කරගෙන මම හදනවා සූත්‍රය. මෙන්න මේ විදිහට. එතන මේ සූත්‍ර පදනම් කරගෙන මම දෙවෙනි ක්‍රමයට marginal rate of substitution හදනවා. පළවෙනි ක්‍රමය තමයි මේ delta y බෙදීම delta x. ඒක ක්‍රමයක් ඊළඟ ක්‍රමය ගන්න පුළුවන් අපිට මේ සූත්‍රයෙන් පදනම්. මෙතන තියෙනවා delta x වැඩි කිරීම delta මේ x වැඩි කිරීම mu x ධන delta y වැඩි කිරීම mu y සමාන බිඳුව. මෙන්න මේ delta x වැඩි කිරීම mu y මම වරහණෙන් එහා පැත්තට අරන් යනවා. එතකොට delta y වැඩි කිරීම mu y සමාන වෙනවා මොකටද ඍණ delta x මේක එහා පැත්තට ගෙනාම ඍණ වෙනවා. ඍණ delta x වැඩි කිරීම mu x මොකට සමාන වෙනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ මෙතන මේ පැත්ත delta x වලින් බෙදනවා
මේ පැත්ත delta x වලින් බෙදලා බෙදුවම මේ පැත්ත delta x වලින් බෙදෙනවා. එතකොට මෙහෙම කරොත් delta x වලින් බෙදෙන මේ පැත්තත් ඒතර delta x වලින් බෙදෙනවා. එතන මට එනවා සූත්‍රේ delta y බෙදීම delta x වැඩි කිරීම mu y සමානයි මේකට මේක කැපිලා යනවා ඍණ mu x. හරි. ඊට පස්සේ මම කරන්නේ මේ mu y එක මේ පැත්තට අරන් යනවා බෙදීමක් විදිහට. එතන මට අන්තිම උත්තරය එනවා delta y බෙදීම delta x සමානයි marginal utility x වල marginal utility එක බෙදෙනවා marginal utility of y. එතකොට මෙතන ඍණ ඔයගොල්ලන්ට පේනවා අපි මෙතන දිනවා delta y බෙදීම delta x. ඒ කියන්නේ මොකද්ද මේ delta y බෙදීම delta x. ඒ කියන්නේ marginal rate of substitution when x substitutes for x. ඒ කියන්නේ x y ට ආදේශ කරොත් ඒ කියන්නේ x වැඩි කරලා y කැප කරොත් අපිට එන සූත්‍රය තමයි මේ. ඒතකොට marginal rate of substitution ගන්න ක්‍රම දෙකම අපිට මෙතන එනවා. marginal rate of substitution ගන්න ක්‍රම දෙකම. මේ පළවෙනි එක මම උඩ කතා කරා. මේ මෙන්න මේක තමයි ඊළඟ ක්‍රමය. ඒ කියන්නේ අපිට x වල marginal utility එක ගන්නවා y වල marginal utility එක ගන්නවා අදාළ භාණ්ඩ ප්‍රමාණයදී. ඒක ඍණ වෙනවා. ඒ ඍණ විදිහේ මම කතා කරා. මේක තමයි දෙවෙනි ක්‍රමය මේ පළවෙනි ක්‍රමය. ඒකට ඕගොල්ලෝ මේ ක්‍රම දෙකම ඔළුවේ තියාගන්න. මොකද විභාගෙට ඕගොල්ලන්ට මේ ක්‍රම දෙකෙන් කැමති විදිහකට ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ මේ ක්‍රම දෙකම ඔළුවේ දාගන්න ඕනේ. ඒක තමයි මේ මෙතන ස්ලයිඩ් එකෙන් පෙන්නලා තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක තේරෙන්නේ නැති කියලා. මෙන්න මේ ක්‍රම දෙකම බලා ගන්න. එතකොට ඊළඟට අපිට තියෙනවා properties of indifference curve. ඒ කියන්නේ indifference curve වල ලක්ෂණ. indifference වල තියෙන ලක්ෂණ මොනවද කියලා අපිට බලන්න තියෙනවා. මම මේ එකින් එක ලක්ෂණ හතරක් තියෙනවා. ලක්ෂණ හතරක් තියෙනවා. මම එකින් එක ගැඹුරින් විස්තර කරන්න දැනට නිකන් මේකේ තියෙන්නේ මොනවද කියලා අපි බලමු. පළවෙනි එක තමයි bundles of indifference curves farther from the origin are preferred to those on indifference curves closer to the origin. ඒ කියන්නේ much more is better. ඒ කියන්නේ මම දැන් පොඩි එකක් කියන්න. ඒ කියන්නේ අපි indifference curve 1 එක ගන්න. පළවෙනි indifference curve එක මෙතනදී අපිට හම්බෙන තෘප්තියට වඩා indifference curve එක එතනට වඩා ඉහළින් තියෙන indifference curve එකේ අපිට තියෙන තෘප්තිය වැඩි. ඒක තමයි කියන්නේ මේ ඔරිජින් එක. මෙතන මූලාරම්භය මෙතනනේ. මූලාරම්භයට ළඟ ක්ලෝසර් එකේ තියෙන තෘප්තියට වඩා මූලාරම්භයට දුර තියෙන indifference curve එකේ තෘප්තිය වැඩි කියලා අපි සලකනවා. මේ පළවෙනි එක මොනවද කියන්නේ? මේක ගැඹුරින් ඉන්න එතනට ඔයගොල්ලෝට අයිඩියා එකක් දෙන්න කියන්නේ. There is an indifference curve through every possible bundle. එතකොට හැම බන්ඩල් එකේම indifference curve එකක් තියෙනවා කියලා කියනවා. අපි මේ බලමු ඉස්සරහට. So indifference curve cannot intersect each other. මේ වැදගත් indifference curve කොයි වෙලාවකවත් මෙන්න මේ විදිහට intersect වෙන්නේ. දැන් මේ පළවෙනි indifference curve එක indifference curve කොයි වෙලාවෙ මෙන්න මේ විදිහට කැපෙන්නේ. එහෙම කැපෙන්න බෑ. මෙතන මේ වගේ එකක් වෙන්න බෑ. අපි ඒක බලමු ඊට පස්සේ indifference curve slope downward. අපෙන් අහනවා ඇයි indifference curve එක මේ විදිහට පහළට බැවෙන්නේ කියලා. ඒකට අපි මේ හතරම ලක්ෂණ හතරම බලමු. පළවෙනි ඉස්සරහට දැනට මේ ටික ඔලුවට දාගන්න. පළවෙනි එක indifference curve එකේ ළඟ තියෙන indifference curve වලට වඩා දුර තියෙන indifference curve එක. මූලාරම්භයට ළඟ. මෙතන ළඟ තියෙන indifference curve වල දුර තියෙන ඒවල තෘප්තිය වැඩි. අපේ utility එක වැඩි. satisfaction එක වැඩි. මොකද much more is better. ඒ මෙතන එක දාලා තියෙනවා නේද? more is better. කියන්නේ අපි කැමැති quantity අඩු ප්‍රමාණයක් පාවිච්චි කරනවට වඩා භාණ්ඩ වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්න. අපි කතා කරන්නේ කලින් more is better කියන සංකල්පය.
මතක නැත්නම් පොඩ්ඩක් වීඩියෝ එක රිවයින්ඩ් කරලා බලන්න මොයිස් බෙටර් සංකල්ප අපි කතා කරා. ඒක කම්ප්ලීට් ද ඊළඟින් කියනවා. මේ හැමදේම බලමු එකින් එක ඉස්සරහට. ඊළඟට පළවෙනි එක. මේ පළවෙනි එක කරලා. මේ දින ඉන්ඩිෆරන්ස් කර්ව් ටිකක් අන්න මම මේ පළවෙනි එක කතා කරා. මේ පළවෙනි. මේ ඉන්ඩිෆරන්ස් කර්ව් අපි කතා කරා. ඉන්ඩිෆරන්ස් කර්ව් එක මේ මුල් ලක්ෂයට එතන බිඳුවට වඩා බිඳුවට ළඟේ වල තියෙන තෘප්තියට වඩා බිඳුවට වඩා ඒක දුර යන්න යන්න උඩට අපිට දෙන සැටිස්ෆැක්ෂන් එක වැඩි. අපිට දෙන සැටිස්ෆැක්ෂන් එක වැඩි. ඒ කියන්නේ මේ U1 කියන නැත්නම් ඉන්ඩිෆරන්ස් කර්ව් 1 කියන එකේ අපිට තියෙන තෘප්තිය උපයෝගිතාවට වඩා U2 කියන එකේ උපයෝගිතාව වැඩි. ඊට වඩා වැඩි U3 කියන එක. ඇයි? හේතුව more is better. more is better. ඒ කියන්නේ අපි හැමතිස්සෙම කල්පනා කරනවා අපිට පුළුවන් නම් දැන් මෙතනදී පාවිච්චි කරලා අපි කියමු බර්ගර් වලින් 10 පාවිච්චි කරන්න පුළුවන්. පීසා වලින් 5 පාවිච්චි කරන්න පුළුවන්. මෙතන පීසා වලින් 15 පාවිච්චි කරන්න පුළුවන්. බර්ගර් වලින් 12 පාවිච්චි කරන්න පුළුවන්. පීසා වලින් 10 පාවිච්චි කරන්න පුළුවන්. මෙතනත් බර්ගර් වලින් 20යි පීසා වලින් 15යි. නොම හිතමු. ඒක කියනනේ අපි හැමතිස්සෙම කැමති බර්ගර් 15 10 පාවිච්චි කරනවට වඩා බර්ගර් 15ක් කන්න. නැත්තම් 20ක් මේ කන්න. එතකොට ඒක තමයි අපි කියන්නේ. අපි හැමතිස්සෙම හිතන්නේ more is better. වැඩියෙන් හම්බ වෙනවා නම් තමයි සතුට. හැම එකෙම වැඩියෙන් හම්බ වෙනවා සතුට. මේ ඉන්න උඩට යන්න අපේ බර්ගර් කන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා මේ පැත්තට. බර්ගර් ප්‍රමාණය බර්ගර් මෙහෙට යන්න වෙන බර්ගර් ප්‍රමාණය වැඩි වෙනවා පරිපෝෂණය. ඒ වගේම පීසා ප්‍රමාණයත් වැඩි වෙනවා. මේක අපි කියන්නේ එතකොට තෘප්තිය අපි වැඩි වෙනවා කියලා. මේ පළවෙනි. දෙවෙනි එක ඉන්ඩිෆරන්ස් කර්ව් cannot intersect. ඒ ඔයගොල්ලෝ දන්නවා ඉන්ඩිෆරන්ස් කර්ව් එකෙන් කියන්නේ මොකද්ද? සමාන තෘප්තිය වල දෙන භාණ්ඩ සංයෝගය. හරිද? ඒක ඔයගොල්ලෝ දන්නවා. සමාන තෘප්තිය වල දෙන භාණ්ඩ සංයෝගය. දැන් ඔයගොල්ලෝ බලන්න මෙතන ඉන්ඩිෆරන්ස් කර්ව් දෙකක් තියෙනවා. U1 U2 ඉන්ඩිෆරන්ස් කර්ව් දෙකක් තියෙනවා. ඉන්ඩිෆරන්ස් කර්ව් මේ U1 U2 කියනකොට ඒක ඉන්ඩිෆරන්ස් කර්ව්. හරිද? මගේ මෙතන ඉන්ඩිෆරන්ස් කර්ව් 1 ඉන්ඩිෆරන්ස් කර්ව් 2. එතකොට ඉන්ඩිෆරන්ස් කර්ව් 1 එකේ දෙන තෘප්තියයි ඉන්ඩිෆරන්ස් කර්ව් 2 එකේ දෙන තෘප්තිය වෙනස්. ඉන්ඩිෆරන්ස් කර්ව් 1 එකේ දෙන වෙන තෘප්තිය උපයෝගිතාව වෙනස්. ඉන්ඩිෆරන්ස් කර්ව් 2 එකේ දෙන උපයෝගිතාව වෙනස්. මොකද ඒක රේඛා දෙකක් නිසා. හරිනේ. හැබැයි ඔයගොල්ලන්ට තේරෙනවා නම් මෙතන A කියන පොයින්ට් එකේදී A දෙක සමාන වෙලා තියෙනවා. මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙම වෙන්න පුළුවන්ද? බෑ. මොකද මේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකේ තියෙන තෘප්තිය නෙමෙයි අන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් 2 කියන එකේ තෘප්තිය නෙමෙයි තියෙන්නේ ඉන්ඩිෆරන්ස් කියන එකේ තෘප්තිය නෙමෙයි තියෙන්නේ මොකද ඉන්ඩිෆරන්ස් කර්ව් 1 කියන එකේ තෘප්තිය මම කොළ පාට ගෑන්දේ තියෙන තෘප්තිය නෙමෙයි මෙන්න මේකේ තියෙන තෘප්තිය මේ දෙකේ තෘප්තිය වෙනස්. හරි මෙන්න මේ මම රෝස පාටින් යන දෙකේ තෘප්තිය නෙමෙයි. හැබැයි ඔයගොල්ලන්ට පේනවා ඒ දෙකේ තෘප්තිය වෙනස් වුණා නම් කොහොමද මේ A කියන තැනදී තෘප්තිය දෙක සමාන වෙන්නේ? එතකොට ඒක වැරදි කියලා අපිට පේනවනේ. අපෝ මෙතන තියෙන තෘප්තියත් සමානයි මෙතන එකට මේ තෘප්ති ටික සමානයි. කොළ පාට ලයින් එක යන තෘප්තිය සමානයි. එතකොට මේ රෝස පාට ලයින් එක යන තෘප්ති ටික සමානයි. එතකොට අපිට එහෙම වුණාම කොහොමද මේ A කියන පොයින්ට් එකේදී A දෙක සමාන වුනේ? නේ? ඒක තේරෙනවා. එතකොට A කොයි වෙලාවවත් කර්ව් දෙකේම ඉන්න බෑ. මේ කර්ව් දෙකම එකට එන්න බෑ. මේක තමයි මෙතන කතා කරන්නේ. මොකද A මෙතන සමාන වෙලා ආයි B වල වෙනස් වෙනවා. BC වෙනස් වෙනවා. නේ? එතකොට B දැන් මෙතන ගත්තොත් ඉන්ඩිෆරන්ස් කර්ව් A කියලා එක පොයින්ට් එකයි C කියන පොයින්ට් එකයි IC වල තියෙනවා. IC2 වල තියෙනවා. ඉන්ඩිෆරන්ස් කර්ව් 2 තියෙනවා. එතකොට AC A එකයි B කියන පොයින්ට් එක IC1 වල තියෙනවා. හරි. එතකොට අපි ගත්තොත් මෙතන භාණ්ඩ සංයෝග බලන්න A කියන එක මෙතනක් තියෙනවා මේ කියන එක මෙතනක් තියෙනවා. ඒතර මේ දෙකෙන් වෙනස් තෘප්තියක් දෙනවා වෙනස් උපයෝගීතාවක් දෙනවා නම් කොහොමද A කියන දේ මේ රේඛා දෙකේම තියෙනවා. ඒකට ඒක වැරදි. එහෙම එන්න ඒක තමයි දෙවෙනි එක. ඒතර මම මෙතන කතා කරේ හතරවෙනි තුන්වෙනි පොයින්ට් එක. තුන්වෙනි පොයින්ට් එක.
තුන්වෙනි පොයින්ට් එක තමයි මම මෙතන කතා කරන්නේ. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ මම යනවා දෙවෙනි පොයින්ට් එකට. දෙවෙනි පොයින්ට් එකේ ලේසි. completeness. මතකද completeness කියලා අපි මෙතන ඉගෙන ගත්තදී. completeness කියලා අපි ඉගෙන ගත්තේ මෙන්න මෙතන completeness කියලා මෙතන දෙයක් කියනවා. ඒ කියන්නේ පාරිභෝගිකයාට පුළුවන් වෙන්න ඕනේ කෙලින්ම පැහැදිලිව උත්තරයක් දෙන්න. මම මේ භාණ්ඩයට වඩා මේ භාණ්ඩෙට කැමතියි. මේ භාණ්ඩයට වඩා මේ භාණ්ඩෙට කැමතියි. අර මේ භාණ්ඩෙට තියෙන තෘප්තියට වඩා මේ භාණ්ඩේ තෘප්තියක් තියෙනවා. අන්න ඒකම තමයි මෙතනටත් තියෙන්නේ. completeness. එතකොට පාරිභෝගිකයාට කියන්න පුළුවන් නම් මම මේ භාණ්ඩයට වඩා මේ භාණ්ඩෙට කැමතියි. මම පීසා වලට වඩා බර්ගර් වලට කැමතියි. නැත්නම් මම බර්ගර් වලට වඩා පීසා වලට කැමතියි. මට බර්ගර් කනවට වඩා පීසා වලින් තෘප්තියක් තියෙනවා කියලා අපිට ඒක පදනම් කරගෙන ඉන්ඩිෆරන්ස් කර්ව් අඳින්න පුළුවන් නේ. පැහැදිලිව පදනමක් තියෙනවා නම් පාරිභෝගිකයකට මට බර්ගර් කනවට වඩා පීසා වලට කන එක මේ තෘප්තියක් තියෙනවා කියලා පැහැදිලිව කියන්න පුළුවන් නම් එතකොට අපිට ඒක පදනම් කරගෙන ඉන්ඩිෆරන්ස් කර්ව් නැත්නම් සමාන උපයෝගීතා තියෙන ලක්ෂ්‍ය හදන්න පුළුවන්. රේඛාවක් අඳින්න පුළුවන්. ඒකට ඒක තමයි කියන්නේ completeness. There is an indifference curve through every possible bundle. ඒ හැම බණ්ඩල් එකෙම indifference curve එකක් අඳින්න පුළුවන්. මොකද අපිට පුළුවන් කෙලින්ම කියන්න දැන් මම බණ්ඩල් කියනවාද බර්ගර් පහක් කෑම නැත්නම් පීසා දෙකක් කෑම. නැත්නම් බර්ගර් තුනක් කෑම පීසා තුනක් කෑම. බර්ගර් එකක් කෑම පීසා තුනක් කෑම. මොනවානේ බණ්ඩල් කියන්නේ? ඒකට අපිට කියන්න පුළුවන් වෙනවා ඉන්නෝනේ මෙන්න මේ බණ්ඩල් වලින් අපි කියන්න පුළුවන් මේ බණ්ඩල් වලින් අපිට දෙන තෘප්තිය මෙච්චරයි. අපිට පුළුවන් මේකට වඩා අපි මෙච්චර තෘප්තියක් වෙනවා මේ බණ්ඩල් එකේ. ඒක එහෙම වුණාම අපිට පුළුවන් ඕනම ඩිෆරන්ස් කර්ව් එකක් අඳින්න සමාන තෘප්තිය තියෙන. මේක තමයි දෙවෙනි ලක්ෂණය. ඊට පස්සේ අපි යන හතරවෙනි එකට. ඇයි ඉන්ඩිෆරන්ස් කර්ව් එක මෙහෙම පහළට බෑවුම් වෙන්නේ කියන එක. උඩට මේ පහළට යන්න මොකද කියලා අපි බලමු. හතරවෙනි එක අපි කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හතරවෙනි කියන්නේ මෙන්න මේ දෙයක් පොඩ්ඩක් මේකම ගන්න. හතරවෙනි එක කියන්නේ ඉන්වර්ස් කර්ව් ස්ලෝප් එක ඩවුන්වර්ඩ් වෙන්නේ නැහැ. අපි ගමු මේ ඉන්වර්ස් ඩිෆරන්ස් කර්ව් එක. දෙකක් ගමු. එකක් පහළට බෑවුම් වෙනවා මේ විදිහට. අනිත් එක මෙහෙම ඊළඟට බෑවුම් වෙනවා. ඉන්ඩිෆරන්ස් කර්ව් හරි. එතන y මෙතන x y එතන x. එතකොට ඉන්ඩිෆරන්ස් කර්ව් එකෙන් අපිට පෙන්වන්නේ මොකද්ද? සමාන තෘප්තියක් ලබා ගන්න පුළුවන් භාණ්ඩ සංයෝග. ඒ කියන්නේ x y y වලින් සමාන තෘප්තියක් ගන්න පුළුවන් භාණ්ඩ සංයෝග. ඒත් මේ ඕනම තැනක කටයුතු වල අපිට හම්බෙන්නේ සමාන තෘප්තියක්. හරිද? ඒක මෙතන B. එතකොට මේ පාරිභෝගිකයා මෙතන ඉඳන් මෙතනට යනකොට එයාට y කැප කරන්න වෙනවා x වැඩි කරන්න. හරි. ඒක ඕගොල්ලන්ට තේරෙනවා අනිවාර්යෙන් සමාන ලේඛාවක ඉන්න නම් අපිට එකක් වැඩි කරනකොට අනිත් එකෙන් කැපකිරීමක් සිදු කරන්න ඕන. මේකත් වැඩි වෙලා x උත් වැඩි වෙලා y වැඩි වෙනවා කියන්නේ අපිට සමාන තෘප්තියක් වෙනවද නැහැ. එතකොට වෙන්නේ අපිට ඊට වඩා තෘප්තිය වැඩි වෙන එක විතරයි. එතකොට මේ පැත්තේ x වැඩි වෙනකොට මේ පැත්තේ y අඩු වුණොත් පමණයි අපිට සමාන තෘප්තිය තියෙන ලයින් එකේ ඉන්න පුළුවන් වෙන්නේ. හරි. ඒක ඔයගොල්ලෝ මේක බැලුවොත් තේරෙයි ඇයි ඒක එහෙම වෙන්නේ නොවෙන්නේ කියලා. හරි ගත්තොත් ඒ කියන අපි ඉන්නේ ඒ. හරි. දැන් මේ ඉන්ඩිෆරන්ස් කර්ව් කියන්නේ සමාන තෘප්තියක් දෙන භාණ්ඩ සංයෝගය ඒ වල ඉන්නවා. ඒක b වල ඒතකොට a වල දින තෘප්තිය සමාන වෙනවා b වල. හරි. එතකොට b වල දින තෘප්තියයි ඒ සමාන වෙනවා c වල. b වල දින තෘප්තිය සමාන වෙනවා c පොයින්ට් එකේ වෙනවා. හැබැයි ඕගොල්ලන්ට ගත්තොත් පේනවා දැන් අපි a වල හිටිය මෙතන x භාණ්ඩ පහක් පරිභෝජනය කරා කියමුකෝ. y භාණ්ඩ දෙකයි. දැන් මෙතන සමාන තෘප්තියක් ඉන්නවා. හැබැයි a වල ඉඳලා b වලට ගියොත් මොකද වෙන්නේ? x වැඩි වෙනවා. ඊගෙන x 7කට ගියා. ඉතින් x වැඩි වෙනවා වගේ මොකද වෙන්නේ? y වැඩි වෙනවා. y 5කට ගියා. x වැඩි වෙනවා y වැඩි වෙනවා. එතන මොකද? මොකද්ද වයලේට් වෙන්නේ? මොකද්ද කැඩෙන්නේ? මොකද්ද
කැඩෙන සංකල්පේ more is better. more is better කියන සංකල්පය කැඩෙනවා. ඒ කියන්නේ more is better කියන්නේ මොකද්ද? අපි හැමතිස්සෙම කැමති වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන්න. දැන් ප්‍රමාණයට වඩා දැන් භාණ්ඩ ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරනවා. මේ පරිභෝජනය කරොත් මොකද වෙන්නේ? අපේ තෘප්තිය වැඩි වෙනවා. අපේ තෘප්තිය වැඩි වෙනවා. අපේ තෘප්තිය වැඩි වෙනවා. ඒ තෘප්තිය වැඩි වෙනවා කියන්නේ මොකද? අපි දැන් මේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකේ නෙමෙයි ඒන්න පරිභෝජනය වැඩි කරාට පස්සේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක. දැන් මේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකේ තියෙන තෘප්තිය නෙමෙයි ඊළඟට පරිභෝජනය වැඩි කරොත් අපිට තියෙන ඉන්ඩිෆරන්ස් කර්ව් එකේ තෘප්තිය. දැන් මෙහෙම කරාට පස්සේ මොකද? ඒ තෘප්තිය වැඩි වෙනවා. වයිට් වැඩි වෙනවා. අපි භාණ්ඩ අපි මෙන්න ඉහළට යන්නේ. ඒ කියන්නේ භාණ්ඩ පරිභෝජනය පරිම ප්‍රමාණයට වඩා වැඩි. ඒතර more is prefer. more is better. more is better කියන සංකල්පය කැඩෙනවා. මේකයි අපි මෙතන ඉන්ඩිෆරන්ස් කර්ව් එක හැමතිස්සෙම ඩවුන්වර්ඩ් යනවා කියන්නේ අප්වර්ඩ් යන්නේ නැතුව. අප්වර්ඩ් කියන්නේ මේ more is better කියන සංකල්පය යටේනවා. මොකද එහෙම ඉහළට යනවා කියන්නේ x වලින් භාණ්ඩ වැඩි වෙනවා y වලින් භාණ්ඩ වැඩි වෙනවා. ඒ කියන්නේ අපි කලින් අඩුවෙන් පරිභෝජනය කරා. දැන් ඉහළට යන නිසා භාණ්ඩ දෙකෙන්ම පරිභෝජනය වැඩි වෙනවා. එතකොට මොකද අපි අලුත් තෘප්ති රේඛාවකට යන්නේ. අලුත් තෘප්තියකට යන්නේ. අපේ තෘප්තිය වැඩි වෙනවා තවත්. ඒකට තෘප්තිය වැඩි වෙන්න බෑ ඉන්ඩිෆරන්ස් කර්ව් එකේ කියනකොට. ඉන්ඩිෆරන්ස් කර්ව් එක කියන්නේ තෘප්තිය සමානයි හැමදාම. ඒතර කර්ව් එක ඇතුළේම කර්ව් එක තුලම තෘප්තිය වැඩි වෙනවා නම් මෙහෙම ලක්ෂයක් ඉන්නට යනකොට ඒක පදනම වැරදි. මේ පදනම වැරදි. ඒක තමයි අපි properties of indifference curve වල ලක්ෂණ හතර ඔන්න ඔය ලක්ෂණ හතර උඩට බලා ගන්න. ඊට පස්සේ අපිට තියෙන ප්‍රශ්නයක් must an indifference curve be convex to origin? indifference curve එකක් හැමතිස්සෙම උත්තල වෙන්න ඕනේද origin එකට? උත්තර වෙන්න ඕනේද මෙන්න මේ මූල රක්ෂය. මේ මූල ආරම්භයට උත්තර වෙන්න ඕනේ. මේක උත්තර වෙන්න ඕනේද කියලා අපි අහනවා. හරි. එතකොට මම කියන්නේ අපෙන් අහන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකක් හැමතිස්සෙම මෙහෙමද? මෙහෙම උත්තලාකාරයේද තියෙන්නේ? නැත්තම් මේ විදිහට තියෙන්න පුළුවන්. මේවා කෙලින් තනියලක් විදිහට තියෙන්න පුළුවන්. නැත්තම් මේ විදිහට තියෙන්න පුළුවන්. මේව කෙලින්ම ඍජු කෝණාශ්‍රයක් වගේ මෙහෙම කෙලින් තියෙන්න පුළුවන්. නැත්තම් තව මේ විදිහට තියෙන්න පුළුවන්ද කියලා අහනවා. මේ උත්තර විදිහට මේ තනියලක් නැත්තම් මේ විදිහට කෙලින්ම පල්ලෙහාට ගිහින් කෙලින්ම දකුණු පැත්තට නැත්තම් මේ අවතල විදිහට තියෙන්න බලන්න. එතකොට උත්තරේ තමයි හැමතිස්සෙම ඉන්ඩිෆරන්ස් කර්ව් එක උත්තල නැහැ. හැමතිස්සෙම ඉන්ඩිෆරන්ස් කර්ව් මේ විදිහට උත්තල වෙන්නේ නැහැ. හරිනේ? මේ විදිහට හැමතිස්සෙම වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් අවස්ථාවල වෙළඳපොලේ අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන් මෙන්න මේ දේ තමයි. ඒක අපි හැමතිස්සෙම මේ උත්තර විදිහට අඳින්න. ප්‍රායෝගිකව දකින්න පුළුවන් මේ විදිහට තමයි. හරි. ඒකට හේතුවක් තියෙනවා කියන්න. මේ විදිහට දකින්න පුළුවන් අවස්ථා තියෙනවා. මෙහෙම දකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි කවදාවත් ඉන්ඩිෆරන්ස් කර්ව් එක මේ විදිහට එන්නේ නැහැ. හරි. ඒකට අපි හේතු ගොඩක් කතා කරා කලින්. ඒකට එහෙම එන්නේ. ඒතර මම ඒක අයින් කරන්න ඕනේ. ඒක කොහොමද එන්නේ? මේකට. ඉන්ඩිෆරන්ස් කර්ව් එක ඇයි එහෙම උත්තර වෙන්නේ? ඉන්ඩිෆරන්ස් කර්ව් එක මේ විදිහට උත්තර වෙන්නේ මම කෙලින්ම උත්තරේ කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක ඇයි මෙහෙම උත්තර වෙන්නේ? පළවෙනි හේතුව එක හේතුවයි ආදේශක සියල්ල පූර්ණ ආදේශක නෙමෙයි. ආදේශක පූර්ණ ආදේශක නෙමෙයි. ඒ කියන්නේ අපි ගන්නවානේ භාණ්ඩ වර්ග දෙකක් නෙගන්නේ පීසයි බර්ගර්. පීසා බර්ගර්. දැන් අපි ගමු පීසා බර්ගර්. බර්ගර් රුයි පීසයි තියෙනවා. හරි. දැන් අපි ගත්තොත් මේ බර්ගර් වලට ආදේශක පීසා වලට ආදේශක බර්ගර්. හැබැයි මේ දෙකම පූර්ණ ආදේශකද? සම්පූර්ණයෙන් පූර්ණ ආදේශක නෙමෙයි. භාණ්ඩ දෙක සමාන වෙලස්. සුපිරියටම සමානවද? නැහැ. පීසා වලින් ලැබෙන තෘප්තිය නෙමෙයි බර්ගර් වලින් ලැබෙන්නේ. පීසා වලින් තියෙන රහ නෙමෙයි බර්ගර් වල රහ නෙමෙයි. පීසා හදන්න ගන්න දේවල් නෙමෙයි බර්ගර් හදන්න ගන්න. ඒ වලට දාන දේවල් නෙමෙයි දාන්නේ. ඒතකොට මේ දෙක පූර්ණ ආදේශක නෙමෙයි. හැබැයි මේ දෙක යම්තා දුරකට ආදේශක. මේ දෙක යම්තා දුරකට ආදේශක. ඒ නිසා තමයි මේක උත්තල වෙන්නේ.
යම් තාක් දුරකට ආදේශක නිසා තමයි මේක උත්තර වෙන්නේ. එතකොට අපිට වෙනවා අපි කතා කරා මේ පූර්ණ ආදේශක නොවන හින්දා තමයි අපිට මේ විදියට අපි කිව්වොත් පූර්ණ ආදේශක නොවන හින්දා තමයි අපි දැන් හැමතිස්සම කිව්වොත් මෙතන වැඩි කරන ප්‍රමාණයට සමාන නෑ මෙතන අඩු කරන ප්‍රමාණය. අපි කිව්වොත් දැන් මෙතන අපි 5 හිටියා කියලා. ඒ ලක්ෂයේදී පීසා 5යි බර්ගර් 2යි. එහෙනම් මේක වැඩි කරනවා පීසා අපි මෙතන ඉඳන් B ලක්ෂය කරනවා. B ලක්ෂය කරනවා කියන්නේ පීසා 4කින් වැඩි වුණා. පීසා 5කින් වැඩි වුණා කියනවා. පීසා 5කින් වැඩි වුණා. මේ වැඩි වුණේ 5කින්. ඒකට 10යි. පීසා යනවා 10ට. 5කින් වැඩි වුණා. මේක පූර්ණ ආදේශක නෙමෙයි. ඒ හින්දා මෙතන හැමතිස්සෙම දෙකක් තිබ්බනම් ඒක අඩු වෙන්නේ මේ 5කින් නෙමෙයි. පූර්ණ ආදේශ ගන්න මෙතන 5කින් වැඩි කරොත් මෙතන 5කින් අඩු වෙනවා. එහෙම බෑ. හැමතිස්සෙම මෙතන ඊට වඩා වෙනස් ගාණකින් අඩු වෙනවා. මෙතන වැඩි වෙනකොට මෙතන ඊට වඩා වෙනස් ගාණකින් අඩු වෙන්නේ. හරිද? හරි. ඕක තමයි හේතුව. මේක හැමතිස්සෙම උත්තර වෙන්නේ නැහැ. අදලා මම තියාගන්න හැමතිස්සෙම ඉන්ටිග්‍රස් කර්ව් එක උත්තර වෙන්නේ නැහැ. හැබැයි ගොඩක් අවස්ථාවල උත්තරයි. මොකද වෙළඳ පොලේ තියෙන බොහෝ භාණ්ඩ පූර්ණ ආදේශක නෙමෙයි. ඒක යම්තාක් දුරට ආදේශක පමණයි. හරි ඒකට ඔය තියාගන්න. ඊට පස්සේ මම යන්න මේ විදියට තියෙනවා. මේ විදියට ඉන්ටිග්‍රස් කර්ව් තියෙනවා. ඒ මොන අවස්ථාවලදී වෙළඳ පොලේ තියෙන හැම දෙයක්ම පූර්ණ ආදේශක වුණොත් විතරයි. වෙළඳ පොලේ තියෙන හැම දෙයක්ම පූර්ණ ආදේශක වුණොත් විතරයි. කියන්නේ පූර්ණ ආදේශක කියන්නේ මොකද්ද? ඒවා එකිනෙකට හැම අතින්ම සමානයි. ඒකට ඒ දේවල් අපිට වෙළඳ පොලේ දකින්න පුළුවන්. ඊටාම පොඩි අපි ගත්තොත් පැන්ඩෝල් පැරසිටමෝල් කියන්නේ හැම අතින්ම සමාන මේ જાති දෙක. පැන්ඩෝල් අපිට ඕන පැන්ඩෝල් ගන්න පුළුවන්. අපිට ඕන පැරසිටමෝල් ගන්න පුළුවන්. අපි කියමු පැන්ඩෝල් අපි 10ක් තිබ්බා. පැන්ඩෝල් 10ක් තියෙනවා. පැරසිටමෝල් 5යි. හරි. එතකොට අපිට ඕනේ නම් පැන්ඩෝල් වලින් 5ක් අඩු කරලා ඕන නම් ඒ වෙනුවට තව පැරසිටමෝල් 5ක් ගන්න පුළුවන්. මොකද මේවා පූර්ණ ආදේශක නිසා. එතකොට මේ බෑවුමේ මේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකේ හැමතැනම තියෙන බෑවුම සමානයි. ස්ථාවර අගයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි අනිත් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය හැම විටම සමාන වෙනවා. ඒ භාණ්ඩ ස්ථාවරයි හැමතිස්සෙම මේ අගය. මොකද ඒ කියන්නේ අපි අනිත් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණය හැමතිස්සෙම සමාන වෙනවා. අනිත් භාණ්ඩෙන් කැප කරන ප්‍රමාණයට වැඩි කරන ප්‍රමාණය සමාන වෙනවා කැප කරන ප්‍රමාණය. ඒ මොකද පූර්ණ ආදේශක නිසා. පූර්ණ ආදේශක වුණොත් ඉන්ඩිෆරන්ස් කර්ව් එක මේ විදිහට තනි කෙලින් ලයින් එකක් තියෙන ඉලක් බවට පත් වෙනවා. මම හිතනවා ඒක පැහැදිලිද කියලා. එතකොට ඒක ඔළුවට දාගන්න පූර්ණ ආදේශක නැහැ මේ විදිහ කියලා. මේ පූර්ණ ආදේශක වෙනකොට දවසක් බලමු. අන්තිම එක මේ විදිය වෙන්න පුළුවන්. අපි දැන් මේක උනේ පූර්ණ ආදේශක නෙමේ යම් තාක් දුරට ආදේශය imperfect substitutes. මේක වෙන්නේ පූර්ණ ආදේශක වෙනකොට perfect substitutes. මේක වෙන්නේ perfect complements වලදී. ඒ කියන්නේ පූර්ණ අනුපූරක.
කම්ප්ලිමන්ට්ස් කියන්නේ අනුපූරක කියන්නේ මොකද්ද? එක් භාණ්ඩයක් පරිභෝජනය කිරීමට නම් ඒ හා සමානව මේ පරිභෝජනය කිරීම නම් ඒකත් එක්ක අපි තව අනිවාර්යෙන් පරිභෝජනය කළ යුතු දෙයක්. අපි කිව්වොත් ෆෝන් එකට බැටරිය. ෆෝන් එකට බැටරියක් තියෙන්න අනිවාර්යයි. ෆෝන් එක නැතුව මේ බැටරිය නැතුව ෆෝන් එක වැඩන්නේ නැහැ. දැන් ෆෝන් එක නම් SIM එක. ෆෝන් එකත් එක්ක SIM එකක් දාන්න නැත්නම් වැඩක් නැහැ. SIM එක අපිට වැඩක් නැතිව. අනිවාර්යෙන් අපිට ඒ භාණ්ඩේ පරිභෝජනය කරන්න අනිත් භාණ්ඩේ උපකාර වෙනවා. අපි ඒවලට කියනවා ආදී මේ අනුපූරක කියලා ඉංග්‍රීසියෙන් කියනවා කම්ප්ලිමන්ට්ස් කියලා. එතකොට කම්ප්ලිමන්ට්ස් පූර්ණ අනුපූරක. සම්පූර්ණ අනුපූරක ෆෝන් එක බැටරිය වගේ. එහෙම ගත්තොත් අපි මොකද කියන්නේ? දැන් මම මේ පැත්තේ තියෙනවා බැටරි ෆෝන් බැටරි. මේ පැත්තේ ෆෝන් බැටරි තියෙනවා. මේ පැත්තේ ෆෝන් තියෙනවා. මේ පැත්තේ ෆෝන්. දැන් මං ගාව ඒවස් පූර්ණ අනුපූරක කරන ලයින් එක ඉම්පෙඩන්ස් තමයි මේ ආකාරයට. එයි එහෙම වෙන්නේ කියලා බලමු. දැන් මං ගාව තියෙනවා ෆෝන් එකක්. මට ෆෝන් එකක් තියෙනවා. හැබැයි ෆෝන් එකක් තිබ්බනම් මට අනිවාර්යෙන් මොකද ඕනේ? බැටරිය ෆෝන් එක රන් කරන්න. එතකොට මට ෆෝන් එකත් එක්ක බැටරියක් ඕනේ. හරි. ෆෝන් එකත් එක්ක බැටරිය තිබෙනවා අනිවාර්යෙන්. එතකොට මම තව ෆෝන් එකක් ගන්නවා. දැන් මං ගාව ෆෝන් දෙකක් තියෙනවා. හරි ෆෝන් දෙකක් තියෙනවා. දැන් මම ෆෝන් දෙකක් තියාගෙන හිටියට දැන් මම මේ ලයින් එකේ ඉන්නවා කියමු. ඩිෆරන්ස් එක මේ ලයින් එකේ ඉන්නවා. ෆෝන් දෙකක් තියාගෙන හිටියා කියලා මට වැඩක් තියෙනවද? බෑ. ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. මට ෆෝන් එකෙන් තෘප්තිය ගන්න බෑ. හරිනේ? මට දැන් ෆෝන් එකක් තිබ්බම තෘප්තිය මේ ලයින් එක. මගේ සැටිස්ෆැක්ෂන් එක මේ මගේ දුවිදාව මේ ඉන්ටර්ෆේස් කරගෙන. ඒකට ෆෝන් එකයි බැටරි එක තිබ්බම මෙහෙම. මේ දැන් මම ෆෝන් දෙකකට යනවා. ෆෝන් දෙකක් තිබ්බා කියලා මොකද? මට ෆෝන් එක පාවිච්චි කරන්න බෑ. ඒත් මම මොකද තියෙන්නේ ෆෝන් එකේ මට වැඩක් නැහැ. ඒක පාවිච්චි නොකර ඉන්න ඕන නැත්තම්. ඒ හින්දා ඒ වෙලාවෙත් මට ඉන්නේ මේ ලයින් එකේම තමයි. හැබැයි අපි පූර්ණ අනුපූරකනේ. ෆෝන් දෙකක් ගන්නවා නම් අනිවාර්යෙන් බැටරිය අවශ්‍ය වෙනවා. ඒකට අනිවාර්යෙන් ෆෝන් දෙකක් ගන්නවා නම් අපිට බැටරියක් තව මිලදී ගන්න ඕනේ. ඒ බැටරි දෙකක් තියෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා අපිට මෙතන තව කර්ව් එකක් වෙනවා ඉන්ඩිෆරන්ස් කර්ව් 2. හරි මම ෆෝන් තුනක් ගත්තොත් මට තව බැටරියක් අවශ්‍ය වෙනවා. එතකොට මෙතන බැටරි තුනක් අවශ්‍යයි. බැටරි තුනක් තියෙනවා. ඒක ඉන්ඩිෆරන්ස් කර්ව් 3 වලට යනවා. මේක තමයි බලන්න පූර්ණ අනුපූරක වුණාම වෙන්නේ මෙන්න මේ විදිහට තමයි ලයින් එක තියෙන්නේ කෙලින් නියුයි අර හරිය නෑ කෙලින් මේ ලයින් මේ විදිහට තමයි ඉන්ඩිෆරන්ස් එක වෙන්නේ. මොකද පූර්ණ ආදේශ ගුණත් අපිට අනිවාර්යෙන් අදාළ භාණ්ඩේ පරිභෝජනය කිරීමනේ ඒකත් එක්ක අනුපූරක භාණ්ඩේ තිබිය යුතුයි. හරි එතකොට ඒකේ වැඩි වෙනවා නම් අදාළ භාණ්ඩ ෆෝන් එකේ පරිභෝජනය වැඩි වෙනවා නම් අපිට ඊළඟ ලෙවල් එකට තෘප්තිය යන්න නම් අපේ තෘප්තිය යන්න නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කර්ව් එකම වැඩි වෙලා ඉහළට ගිහින් මේ විදිහට ඉහළට ගිහින් භාණ්ඩ දෙකේම පරිභෝජනය වැඩි කරන්න වෙනවා. මොකද ඒක පූර්ණ අනුපූරක නිසා. එක් භාණ්ඩයක් පරිභෝජනය කිරීම අනිත් භාණ්ඩේ අත්‍යවශ්‍යම නිසා. පූර්ණ අනුපූරක කියන්නේ අත්‍යවශ්‍යයි. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි අනිත් භාණ්ඩ පරිභෝජනය. ඒ භාණ්ඩ පරිභෝජනය කරන්න. එන්නේ ඒක තමයි මෙතනදී අපි කතා කරන්නේ. පූර්ණ ආදේශ කරනකොට මේ විදිහට පූර්ණ අනුපූරක කරනකොට මේ විදිහට පූර්ණ ආදේශ කරනකොට මේ විදිහට පූර්ණ ආදේශ නොවි normal යම්තාක් දුරට ආදේශ කරන මේ විදිහට තමයි එන්නේ. එතකොට ඔය විදිහ තමයි අද ලෙසන් එක කියන්නේ. මට මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මම මේ කරපු ටික මේ වීඩියෝ එක හරහා. එතකොට හැමෝටම සුබ දවසක් කියලා